එකලස් සහ නිමෝන් දෙපාර්තමේන්තුව වල යන්ත්‍ර පිරිවැය පිළිවෙලින් 4,50,000 සහ 1,08,000ක් වේ. සමාගම විසී යන්ත්‍ර සරල මාර්ග ක්‍රමයට 20ක් ක්ෂය කරනවා. ගබඩා දෙපාර්තමේන්තුවේ මුළු පොදු කාර්ය එකලස් සහ නිමෝන් දෙපාර්තමේන්තුව අතර ද්‍රව්‍ය අධ්‍යාචන පත් සංඛ්‍යාව අනුව නැවත විභාජනය කරන්න තියෙන ද්විතීයික විභාජනනේ. හරි. ඊළඟ පොදු කාර්ය පිර අන්තර්ගහන එකලස් දෙපාර්තමේන්තුව යන්ත්‍ර පැය, නිමෝන් දෙපාර්තමේන්තුව ශ්‍රම පැය. ඒක පොඩි ගාණක් නේ. මේක ලකුණු 24ක් විභාග වෙන් කරලා තියෙනවා. දැන් අපිට අග කොටස් ටිකටනේ මේ තොරතුරු ටික අවශ්‍ය වෙන්නේ නේද? විකුණුම් මිල හොයන්නනේ. එන අංක 1 විභාජන පදනම නම් කරමින් පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකාව සේවා දෙපාර්තමේන්තුවේ පොදු කාර්ය පිරේ නැවත විභාජනද ඇතුළත්ව. ඊළඟ අංක 2 නිෂ්පාදන දෙපාර්තමේන්තු 2 සඳහා පොදු කාර්ය පිරේ අන්තර්ගහන අනුපාත ABC භාණ්ඩය සඳහා ඒකක නිෂ්පාදන පොදු කාර්ය පිරේ සහ ඒකක විකුණුම් මිල හොයන්නලු. PQR භාණ්ඩය සඳහා ඒකක නිෂ්පාදන පොදු කාර්ය පිරේ සහ ඒකක ප්‍රාථමික පිරිවැය. බලමු. එනම් මුලින්ම විභාජන පත්‍රිකාවනේ අපිට අවශ්‍යම දේ. අයිතමය විභාජන පදනම නිෂ්පාදන මධ්‍යස්ථාන 2යි සේවා මධ්‍යස්ථාන 1යි. මේ ගාන අංක 19 මේක හැටියට 19. පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව. නම අනිවාර්යයෙන්ම වාර්තා කරගන්න. පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව. හරි. තර අයිතමය විභාජන පදනම නිෂ්පාදන මධ්‍යස්ථාන 2ක් තියෙනවා. එකලස් සහ නිමෝම් නේ. එකලස් නිමෝම්. සේවාංශය හැටියට ගබඩාව තියෙනවා. සේවා ගබඩාව. මේ ටික තමයි දීලා තියෙන්නේ. දැන් බෙදන්න තියෙන්නේ මුලින්ම සුපරේක්ෂණ වැටුප දීලම තියෙනවා බෙදලානේ. දහස් වලින් හදන්න අනික. දාගන්න සුපරේක්ෂණ වැටුප. එතන ඍජු පාදනම කියලා අපිට ගන්න පුළුවන් නේ. ඍජු නැත්නම් ප්‍රතිපාදන කිව්වත් කමන්නේ. ප්‍රතිපාදන. ඍජු කිව්වත් ප්‍රතිපාදන කිව්වත් වෙන් කිරීම කිව්වත් කමන්නේ. හරි. එතකොට බෙදලා තියෙන විදිහටම දාගන්න 530ක් මේකට දහස් වලින්. එමෝම් එකට 730ක්. කබඩාවට 430ක්. ඊළඟට පොලිය බෙදමු බිම් ප්‍රමාණයට භූමි ප්‍රමාණය කියලා එකක් තියෙනවා. භූමි ප්‍රමාණය. භූමි ප්‍රමාණය කුඩාම අනුපාතය ගන්න 9ට 6ට 3 කුඩා වෙනවා තවනේ. 9ට 6ට 3 තව කුඩා කර හැකි 1ට 2ට 3. 3 2 1 කියලා. 3ට 2ට 1. භූමි ප්‍රමාණය කුඩාම අනුපාතය 3 2 1. ඒ කියන්නේ අනුපාත වල එකතු වෙනවා 3 2 5 1 6යි නේ 6ක්. දැන් 360 හොඳටම බෙදනවා 6න් 60යි එක කොටසක් නේ. ඒතර 60 ව 3ක් 180යි 60න් 2යි 60න් 1යි. එකතු 360ක් එනවනේ. හරි ඒක. ඊළඟ විදුලිය බෙදන්න කිලෝවොට් පැය යටින් දීලා තියෙනවා. විදුලිය කිලෝවොට් පැය. කිලෝවොට් පැය. කිලෝවොට් පැය වල කුඩාම අනුපාතය මධ්‍යස්ථාන අතර ගමු. 3000ට 4500ට 1500. 1500 චක්‍රයෙන් ගන්නකො බලන්න. 1500 2යි 1500 3යි 1500 1යි. 2 3 1 කියලා. 2 3 1. 2 3 1 අනුපාතය. 2 3 1 අනුපාතය. හරි. එතකොට විදුලිය බෙදන්න තියෙන්නේ 180ක් නේ.
180 බෙදමු 3 4 6 30යි නේ කොටසන්නේ 30ව 2ක් 60යි 30ව 3ක් 90යි 30න් එකක් 9 12යි 18යි 180 බෙදලා තියෙනවා ඊළඟට පේනවා ආරක්ෂක ගාස්තු කියන එකට ආරක්ෂක ගාස්තු ආරක්ෂක සේවකින් සංඛ්‍යාව කියලා පදනමක් තියෙනවනේ ඒක වඩාත් හොඳයි ආරක්ෂක සේවකයන් සංඛ්‍යාව ආරක්ෂක සේවකින් සංඛ්‍යාව කුඩාම අනුපාතය අපිට දීලා තියෙන්නේ 5 3 4 නේ ඊට වඩා කුඩා වෙන්නේ නැති වෙයි 5 3 4 5ට 3ට 4 ඒ කියන්නේ එතන අනුපාතවල එකතු වෙනවා 12ක් නේ 12ක් එනවා බෙදන්න තියෙන කීයක්ද ආරක්ෂක ගාස්තු 240 බෙදෙනවනේ 20යි එක් කොටසන්නේ 20න් 5ක් 100යි 20න් 3ක් 60යි 20න් 4ක් 80යි 8 14යි 24 240ක් බෙදුවේ නේ ඒකත් හරියි ඊළඟට බලමු යන්ත්‍ර මත ෂය කියන එකනේ යන්ත්‍ර මත ෂය යන්ත්‍ර ෂය අතර යන්ත්‍ර ෂය අපි බලමු යන්ත්‍ර පිරිවැත් යටින් දීලා තියෙන හැබැයි සරල මාර්ග ක්‍රමයට 20ක් ෂය කරන්න කියලා දීලා තියෙන්නේ අතිරේක තොරතුරු එක කියවලා බලන්න එකලස් සහ නිමවුම් දෙපාර්තමේන්තුව වල යන්ත්‍ර පිරිවැය පිළිවෙලින් 450ක් සහ 800ක් වෙනවලු සමාගම සරල මාර්ග ක්‍රමය මත වාර්ෂික 20ක් ෂය කරනවා. ඒතර ඒකේ යන්ත්‍ර පිරිවැය ගන්න පුළුවන්. ඒතර 120ක් දීලා තියෙන නිසා නනම් අපිට ඍජු පදනම කියලා ගත්තත් වැරද්දක් නෑ විභාගෙත් ඒක දීලා තියෙනවා. යන්ත්‍ර පිරිවැය හෝ ඍජු. මේ පදනම් දෙකේ එකක් ලියන්න. ඍජු පදනම කියලා දැම්මත් වැරද්දක් නෑ. ඒකට හේතුව අර එක එකට 100 ගාණක් යනවා කියලා වෙනම දීලා තියෙනවන්නේ යන්ත්‍ර පිරිවැය. එහෙනම් ගන්නකො බලන්න. 450ට 120යි කියන්නේ 45යි 90ක් නේ. හරිනේ. අතිරේක තොරතුරු අංක 1ෙන් බලන්න යන්ත්‍ර පිරිවැය වෙනම දීලා තියෙනවා. සරල මාර්ග ක්‍රමයට 120ක් තමයි යන්ත්‍ර ෂය කරන්නේ වාර්ෂිකව. ඒතර 450ට 120යි කියන්නේ 90යි නේ. ඒ ක්ලාස් එකේ නිමවුම් එකේ 800ක් තියෙන යන්ත්‍ර පිරිවැය 120ක් කියන්නේ 80යි 160යි නේ. 160යි. ඔනොච්චරයි. හරි. දැන් උතරින් අපිට ප්‍රාථමික විභාජනය අවසන් කරන්න පුළුවන් නේද? ප්‍රාථමික විභාජනය උතරින් අවසන් කරන්න පුළුවන්. එච්චරනේ බෙදන්න තියෙන්නේ. ඔව්. දැන් එකතුවක් ගන්නකො බලන්න. 11යි 17යි 26යි 7යි 8යි 9යි 960යි 9 11 14 20 26 9 10 11 1160 9 12 26 960 1160 600 ඊළඟට අපි සේවා පිරිවැය නැවත නිෂ්පාදන මධ්‍යස්ථාන බෙදමු. ඒකටත් පදනමක් දීලා තිබුණනේ. මෙතන ලියන්න ගබඩා සේවා පිරිවැය බෙදීම කියන. ගබඩා සේවා පිරිවැය බෙදීම. ඒක ලියන්න ඕන. ගබඩා සේවා පිරිවැය බෙදීම. මුළුෂ හොයලා පිරිවැය පදනමින් මොකද්ද මුළුෂ හොයලා පිරිවැය පදනමින් බෙදලා දැම්මොත් වැරදිද? මුළුෂ හොයලා පිරිවැය පදනමින්. ඔව් එහෙමවත් මේ උත්තරේ නෝන් නේද? ගැටලුවක් නැහැ. ඔව් මුළුෂ හදලා පිරිවැයෙන් බෙදන්න. එහෙම ගන්න පුළුවන්. 60 160යි 160 60යි 160 නෙමෙයි අපිට මේක ආවේනේ 90යි 160 එන්න. 90යි 160 ආවනම් හරි. ආයෙනම් හරි. එහෙම එනවනේ. හරි. ඔය යන්ත්‍ර පිරිවැයට 120ක් කියලා තියෙන නිසා එහෙම ගන්න. ඒකත් හරි. දැන් මේ ගබඩා සේවා පිරිවැය බෙදන්න අපිට දීලා තියෙන්නේ ප්‍රවිලක්කම් දෙකේ තියෙනවා ඒකනේ. ගබඩා දෙපාර්තමේන්තුවේ මුළු පොදු කාර්ය පිරිවැය එකලස් සහ නිමවුම් දෙපාර්තමේන්තුව අතර එක් එක් දෙපාර්තමේන්තු විසින් ඉදිරිපත් කළද අමුද්‍රව්‍ය අධියාචනා පත් සංඛ්‍යාව. අන්න ඒක ලියන්න. අමුද්‍රව්‍ය අධියාචනා පත් සංඛ්‍යාව. ඒකේ කුඩාම අනුපාතය ගන්න එකතු తీරු අයින් කළා එකලස් සහ නිමවුම් අතර 30ට 20යි කියන්නේ කුඩා වෙනවා 3ට 2යි කියන. 3ට 2යි.
එහෙනම් මේ 600 බෙදන්න 5න් 120යි. 120 3ක් කියන්නේ 360යි. 240යි නේ. ඔතනින් අපිට අවසන් කරන්න පුළුවන් විශ්ලේෂණ පත්‍රිකාව. 6 12යි 10 13යි 6 10යි 3 1 4යි 1320යි 1400. හොඳයි. 1440යි. 1400 නේ. 1320යි 1400. මේ බලන්න දැන් මේකේ විභාගට ලකුණු දීලා තියෙන විදිහ මම පොඩ්ඩක් දාන්නම්. හරි. මෙන්න මේ බෙදීම් ටිකට පාඩ විභාග ලකුණු දෙන විදිහ මේ බෙදීම් පේලියට 1 ලකුණයි. මේ බෙදීම් පේලියට 1යි 1යි 1යි. ඒතර මේ බෙදීම් පේලි 4ට ලකුණු 4ක් විභාගදී වෙන් වෙනවා. ඊළඟට මෙන්න මෙතන පදනම් වලට විශේෂ ලකුණු දෙනවා. භූමි ප්‍රමාණයට එකක් දීලා තියෙනවා. කිලෝවොට් පැය හඳුනා ගන්න එකක් දීලා තියෙනවා. ආරක්ෂක සේවකයන් සංඛ්‍යාව හොයාගන්න එකට එකක් දීලා තියෙනවා. හරි. ඊළඟට මෙන්න මේ අමතර බෙදීම් දෙකට වෙන වෙනම ලකුණු දෙකක් වෙන් කරලා තියෙනවා. අන්තිම උත්තර දෙකට මේකට එක ලකුණක් වෙන් කරලා තියෙනවා. 2019 ප්‍රශ්න පත්‍රයේ ගාන අපි හදන්නේ. හරි. මේක අනිවාර්ය ප්‍රශ්න ඇතුලේ දීලා තියෙන්නේ. කොහොමත් එහෙම දෙන්නේ. ලකුණු 24ක් සම්පූර්ණ 40න් 24ක්ම මේ ප්‍රශ්නේ දීලා තියෙනවා. ඒතර විභාජන පත්‍රිකාවට විතරක් අපිට ලකුණු හම්බෙලා තියෙන 1 2 3 4 5 6 7 8 9 10 12ක් කියලා දීලා තියෙනවා. මේ යන්ත්‍රශයට තව දෙකක් හම්බෙන්නේ මෙතන. මේකට වෙනම දෙකක් දීලා තියෙනවා. මේ බලන්න මේක. තව වැදගත්. එතන 1 ලකුණයි. එතන 1 ලකුණයි. ඒක ටිකක් අර වෙනම හදලා ගන්න තියෙන නිසා එක එක වෙන් කරලා තියෙනවා ලකුණු දෙකක්ම. හරි. එහෙනම් ලකුණු 12ක් මෙතෙන් හම්බෙලා තියෙන්නේ. 24න් 12ක්ම තියෙන්නේ. 24න් 12ක්ම මෙතෙන්ද. 24න් 12ක්ම ඇවිල්ලා තියෙන්නේ විභාජන පත්‍රිකාවට. ඒ ලකුණු දෙන විදිය බලාගන්න මේ බෙදීම් 4ට 4යි. පදනමට 3ක් දීලා තියෙනවා. මේ බෙදීමට 1 1 දීලා තියෙනවා. ත්‍රිතික විභාජනට 1 1 උත්තරයට ලකුණක් හැබැයි දීලා තියෙනවා. උත්තරයටත් 1 ලකුණක් වෙන් කරලා තියෙනවා. දෙකටම. මේ උත්තර දෙකටම 1 ලකුණ. ඒකට හැබැයි වැරදි වට දෙන්න කියලා නෑ. වැරදි පිළිතුරු වලට එකතු වුණොත් ලකුණු දෙන්න කියලා නෑ ඒකේ. හරියටම උත්තරේ තියෙන්න ඕනේ කියන්නේ. හරිනේ. එහෙනම් අපි ඊළඟ කොටසට යන්. අන්තර්ගහන අනුපාතනේ. ඔව්. දැන් පළවෙනි එක කරා ඊළඟට දෙක කියනවා. නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා පොදු කාර්යපිරේ අන්තර්ගහන අනුපාත. සූත්‍ර අනිවාර්යෙන් ලියන්න ඕනේ. ලියන්නකො. පොදු කාර්යපිරේ අන්තර්ගහන අනුපාතය සමානයි. පොදු කාර්යපිරේ අන්තර්ගහන අනුපාතය සමානයි. පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය සමානයි. ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය. ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය. ඇස්සමේන්තුගත දැන් ක්‍රමයේ දීලා ඇති මේකේ. යන්ත්‍ර පැයනේ. රෝබිලක්කන් තුන බලන්න. පොදු කාර්ය පිරිවැය අන්තර්ගහනය කිරීම සඳහා එකලස් දෙපාර්තමේන්තු යන්ත්‍ර පැය නිමෝම් එක දෙකක් තියෙනවානේ. එතකොට දැන් මේක වෙනම හදමු අපි. ඉස්සලාම මොන අංශද? එකලස් අංශය. එකලස් අංශය. ඇස්සමේන්තුගත එකලස් අංශය තියෙන්නේ යන්ත්‍ර පැයනේ. යන්ත්‍ර පැය. ඇස්සමේන්තුගත යන්ත්‍ර පැය. මේක හදලා අනිත් එකට එමු. එහෙනම් 10 වෙනි ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය එකලස් අංශයේ 1320යි 1320යි ඊළඟ බලන්නකො යන්ත්‍ර පැය එකලස් අංශය අර chart එකෙම ඇති. ඔය තියෙනවනේ. යන්ත්‍ර පැය 15000ක් තියෙන 10 වලින් 15ක් ගන්න. 15ක් ගන්න. 1320 බෙදීම 15. ආසොර එකතුවනේ අතර 12000 තියෙන. ඒ එකතුව තියෙන හැම වෙලෙම පැටලෙනවා. විභාග එකතුව තියෙන කපලම දැම්ම නම් හරි. නැත්තම් නේද ගණිතදී වරදින්න පුළුවන්. ඔය 110 කියලා උත්තරේ දානවනේ. හරි. එහෙනම් බලන්න ඇස්සමේන්තුගත යන්ත්‍ර පැය තියෙන්නේ 12යි තියෙන ක්ලාස් එකේ 12යි.
1320 බෙදීම 12 1යි 12යි 12ට 1යි 110. හරි. රුපියල් 110. ඒ කියන්නේ යන්ත්‍ර පැයකට පොදුකාර 110ක් යන්නේ. යන්ත්‍ර පැයකට. හරි ඊළඟ මං හදන්නම්. ඒකේ සූත්‍රය ලියලා ආදේශ කරන්න. සූත්‍රය ලියලා ආදේශ කරන්න. පොදුකාර පිරේ අන්තර්ගහන අනුපාතය මොකද අංශය නිමෝ අර ඒකේ සූත්‍රය ලියන්න මොකද වෙනස් නේ මේකේ මේ පදනමත් වෙනස් නේ ඒ නිසා සූත්‍රය නිවල් ලියන්න ඇස්සමේන්තුගත මුළු පොදුකාරය ඇස්සමේන්තුගත ඒක අපිට කියන්නේ රෝබිලක්කන් තුරේ බාන අතිරේක තොරතුරු ශ්‍රමපෑ දැන් 10 වලින් ආදේශ කරමු නිමෝමන්සේ ඇස්සමේන්තුගත මුළු පොදුකාරය 1410 වලින් ශ්‍රමපෑ බලන්න ශ්‍රමපෑ නිමෝම එකේ තියෙන 10 වලින් 14ක් දරම කැපෙනවා රුපියල් 100යි නේ ශ්‍රමපෑයකට ශ්‍රමපෑයකට රුපියල් 100යි හොඳයි උත්තරේ 100යි හරිද එතකොට විභාගෙදී දැන් අපි කියවනේ විභාජන පත්‍රිකාව ද්විතීයික විභාජනත් එක්ක ලකුණු 12ක් ආවා මෙන්න මේ ටිකට ලකුණු එකට වැටෙනවා ලකුණු 4ක් මේ ලකුණු දෙනකොට මේ උඩ උත්තරයට 1යි යටේට 1යි මෙහෙම ගන්න උත්තරයට නෙමෙයි ලකුණු දෙන්නේ ආදේශයට ලකුණු දෙන්නේ ගොඩක් වෙලාවට ආදේශයට ලකුණු දෙනවා හරි එහෙම ලකුණු දෙක වෙන් කරලා තියෙන්නේ ඒතර සූත්‍ර අනිවාර්යෙන් ලියන්න ඕනේ මේකේ මේකෙත් එහෙමයි 1400ට එක ලකුණක් දීලා තියෙනවා 14ට 1යි ඒ දෙක ලකුණු 4ක් තව එකතු වෙලා තියෙනවා අන්තර්ගහන අනුපාත වලට අන්තර්ගහන අනුපාත වල 4යි ඔව් ඊළඟ කොටස් වලට යන්න දැන් ලකුණු විතර 16ක් හම්බෙලා තියෙන 24න් ඒක ටිකකට සෑහෙන ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා කියන එකනේ දැන් අපි දෙවෙනි එක හැදුවේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා පොදුකාර පිරේ අන්තර්ගහන අනුපාත හරි දැන් පිළිවෙලට මේවා අංක 2 කියලා හැම දාන්න නේ ඔහේ හදාන්න යන්නේ නැතුව නේද අංකේ දාලා පැහැදිලිව හදන්න අංක 3 ABC භාණ්ඩය සඳහා ඒකක නිෂ්පාදන පොදුකාර පිරිවැය සහ ඒකක විකුණුම් මිල. අය කියන්නේ ඒකක පොදුකාරය සහ ඒකක විකුණුම් මිල. දැන් විකුණුම් මිල ගන්න තියෙන්නේ කොහොමද? සමාගම විසින් මුළු නිෂ්පාදන පිරිවැය මත 20ක ලාභාන්තයක් එකතු කරලා තමයි භාණ්ඩ විකුණන්නේ නේ. අර එහා පැත්තේ රෝබිලක්කම් 4 තියෙනවා ඒකනේ. ඒ නිසා මේකේ පොදුකාර පිරිවැය විතරක් හදාගෙන බෑනේ අපිට නේද? ප්‍රාථමික පිරිවැය ඉඳන් යන්න වෙනවනේ. හරි පොදුකාර පිරිවැය පෙන්නමු. නමුත් ප්‍රාථමික පිරිවැය අපිට හදා ගන්න වෙනවා මේකට. නැත්තම් ලාභය හොයන්න බෑනේ. 110 100යි. මතක තියාගමු. 110 100යි. හරි. දැන් හදමු ABC භාණ්ඩ. අංක 3. දැන් මේකේ විකුණුම් මිල අහන්නේ අපි මොලේදම හදාන්නේ. ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය 380ක් දීලා තියෙනවා. දැන් අපි නිෂ්පාදන පොදුකාර හොයමු. නිෂ්පාදන පොදුකාර. නිෂ්පාදන පොදුකාර දැන් දීලා තියෙන බලන්න ABC භාණ්ඩය හදන්න කොහොමද යන්නේ කියලා. රෝබිලක්කම් 4 ගත කළ සත්‍ය කාලය 1+1 අන්තපැය දෙකක් යනවා. 1+1. 1+1 පැය දෙකයි. පැයකට රුපියල් 110ක් පොදුකාර ගියානේ මතකයි 110ක් පොදුකාර ගියා එතනින් එනවා 220ක් නේ නිමෝමන්සේ මේක හදනවා මේ භාණ්ඩය හදනවා පැය 3ක් යනවා ABC භාණ්ඩය හදන්න පැය 3ක් පැයකට 100යි ගියනේ 300 මේක තමයි පොදුකාරනේ 520යි ඔම් පල්ලයට හදාන්නේ 520යි දැන් පුළුවන් අපිට නිෂ්පාදන පිරිවැය හොයාගන්නේ ප්‍රාථමික පිරිවැය දාන නිෂ්පාදන පොදුකාර සමානයි නිෂ්පාදන පිරිවැය 8යි 10යි 6යි 9යි දැන් පුළුවන් ABC භාණ්ඩ සඳහා විකුණුම් මිල ඔව් 900 වෙලා තියෙනවා දැන් විකුණුම් මිල ගන්න කොහොමද රොබිලක්කම් 4 නැවත බලන්න සමාගම විසින් මුළු නිෂ්පාදන පිරිවැය මත 20ක ලාභාන්තකයක් මේ නිෂ්පාදන පිරිවැය තියෙනවනේ මේකට 20ක් ලාභ 180යි නේ 20ක් කියන්නේ 10 කියන්නේ 90යි නේ ඒ වගේ දෙගුණයක්
මෙන්න විකුණුම් මිල 1080යි. භාණ්ඩයේ විකුණුම් මිල ABC භාණ්ඩයේ විකුණුම් මිල 1080යි. ABC භාණ්ඩයේ විකුණුම් මිල රුපියල් 1080යි. ලකුණු 4ක් විභාජ ප්‍රදානය කරනකොට මෙන්න ලකුණු දෙන විදිහ බලා ගන්න. ඔව් මේකට මෙන්න මෙතෙන් තමයි ලකුණු වැටෙන්නේ. මේ අන්තර්ගාන අනුපාත හරහා මේ උත්තර දෙක ගන්නවට මේ වැඩි කිරීමට දීලා තියෙන කෙලින්. හරිද? මේක නෑ හැබැයි මේ ශිෂ්‍යයාට ලද පිළිතුරට ලකුණු දෙන්න කියලා එක්කවත් නෑ මේ සැරේ නම්. ඒ කියන්නේ ලේසි නිසා වෙන්න ඇති. එකක්වත් එහෙම ලැබුණු පිළිතුර සඳහා ලකුණු දෙන්න කියලා මාකින්ග් එක දීලා නැහැ. උත්තර වලටම තමයි මේ සැරේ නම් දීලා තියෙන්නේ. එක එක හම්බ වෙනවා එතෙන්ද. ආයේ ප්‍රාථමික පිරිවැය ගන්නවට එක ලකුණක් දීලා තියෙනවා. විකුණුම් මිල හොයනවාට 120න් වැඩි කරලා මේ උත්තරේ දානවට එක ලකුණක් දීලා තියෙනවා. උත්තරේ වැරදුනත් නේද මේ පියවර ටික හැදුවට ප්‍රාථමික පිරිවැය නිකන් ගත්තා ලකුණක් තියෙනවනේ. 1 2 3 4. දැන් කීයද? පොදුකාර විභාජන පත්‍රිකාවට 12යි අන්තර්ගාන අනුපාත දෙක ලකුණු 4යි. තුන්වෙනි කොටසට මේ ABC භාණ්ඩයේ විකුණුම් මිල හොයන එකට පිළිතුරු සදා ලකුණු 4ක් වෙන් කළා තියෙනවා. ලකුණු 4ක් වෙන් කළා තියෙනවා. දැන් ලකුණු අපිට ආවා 4යි 12යි 16යි 20ක් නේ. 20ක්. එන අවසාන කොටස තව ලකුණු 4ක් හම්බ වෙනවා. එන අවසාන කොටස හදමු. PQR භාණ්ඩය සඳහා ඒකක නිෂ්පාදන පොදුකාරය සහ ඒකක ප්‍රාථමික පිරිවැය. ඔව් විකුණුම් මිල දීලා තියෙන ඒත් මේ chart එකෙන් තමයි යන්න තියෙන්නේ. මේ chart එකෙම යන්න පුළුවන්. මේකෙම හදන්න බලන්න. 4 දාන්න. ඔය එකේ ආපස්සට හදන්න තියෙන්නේ. දැන් නිෂ්පාදන පොදුකාරය කොහොමද අපිට හොයාගන්න පුළුවන් PQR භාණ්ඩේ? PQR භාණ්ඩේ බලමු නිෂ්පාදන පොදුකාරය ඉස්සලම. මේක හොයන්නකො නිෂ්පාදන පොදුකාරය. මේ chart එකෙම යන්න. මේකෙම යන්න. එතන PQR භාණ්ඩේ පැය යන්ත්‍ර පැය 3යි. පැය 4යි නේ යන්ත්‍ර පැය 4ක් හදනවා. යන්ත්‍ර පැයකට 110යි ආය පොදුකාරනේ. එතනින් එනවා 440ක්. 440ක් එනවා. නිමෝමාංශයේ ශ්‍රම පැය දෙකක් ගත කරනවා. කොහොමද දීලා තියෙනවා? ඔය ඉලක්කම් 4 විස්තර ටික ඔක්කොම දීලා තියෙනවා. ප්‍රාථමික පිරිය 360යි කියලා උත්තරේ දාන්න බලමු. 360ක් කියලා උත්තරේ ඇවිල්ලා තියෙනවා. 360. එතකොට පොදුකාර්ය පැය දෙකට පැයකට 100 ගන්න නිමෝමාංශික යන්නේ නේ පොදුකාර්ය 200යි. එතරින් විතරක් යනවා පොදුකාර්ය 640ක්. 640යි. ආයේ විකුණුම් මිලක් දීලා තියෙනවා මේකනේ. විකුණුම් මිල දීලා තියෙනවා 1200යි කියලා. විකුණුම් මිල දීලා තියෙනවා. හරි එහෙනම් දැන් හදන්න පුළුවන්. මෙන්න මේක ඉස්සලම හොයාගන්නකො ලාභෙනේ. ලාභය හොයාගන්න. ලාභය දෙන්නේ කොහමද? නිෂ්පාදන පිරිවැයට 120ක් නේ. නිෂ්පාදන පිරිවැයට 120ක්. හැබැයි නිෂ්පාදන පිරිවැය දන්නේ නේද? දැන් මෙහෙම කරන්න පුළුවන් පිරිවැයට 25ක් කියන එක විකුණුම් මිලට හදා ගන්න පුළුවන්. පිරිවැයට 25ක් කියන්නේ පිරිවැයට 20ක් කියන්නේ 5න් එකයිනේ. පිරිවැයට 120යි කියන්නේ 5න් එකයි භාගයක් වශයෙන් ගත්තොත්. ඒක විකුණුම් මිලට 6න් පංගුවන්නේ. 6න් පංගුවක්. එහෙනම් මේ විකුණුම් මිල තියෙනවනේ 1200 කියලා. 1200න් 6න් එකක් ගන්න 200යි. 200යි. තේරුණා නේද? විකුණුම් මිලට 6න් පංගුවක් ගත්තා නම් ලාභ එනවා. නැත්තම් මේක අමාරු නම් කොහොමද ගන්නෙ? ලාභය දීලා තියෙන පිරිවැය මතර නේද? පිරිවැය 100යි කියලා උපකල්පනයක් කරන්න. ලාභය 20යිලු. විකුණන්න වෙන්නේ 120ටනේ. විකුණුම් මිල 120යි. පැහැදිලිද? පිරිවැය මත ලාභය කියවම පිරිවැය 100යි කියලා අපි ගන්නවා. පිරිවැය 100යි, ලාභය 20යි, විකුණනවා 120ට. එතකොට අපි ගාව තියෙනවා 1200 කියන උත්තරේ. ඒ කියන්නේ 120 නෙමෙයි විකුණුම් මිලනේ. අපි ලාභය වෙනා 20ෙන් වැඩි කරන්න මේ. අරකමනේ වෙන්නේ 6න් බෙදුවා කියන්නේ ඒකයිනේ. 200ක් එනවා. එන්නේ. දැන් ප්‍රාථමික පිරිවැයට මෙතන නිෂ්පාදන පිරිවැය හොයාගන්න පුළුවන් නේ. නිෂ්පාදන පිරිවැය තියෙන්නේ 1000යි. ඒ 1000ට 200ක් යතුරුනේ 1200ක් එන්නේ. එහෙනම් දැන් වෙනස තමයි ප්‍රාථමික පිරිවැය කියන්නේ 6යි 4යි 10යි 7යි 3යි 10යි. මෙන්න මේ විදිහට ආපස්සට හොයලා ගන්න වෙන්නේ. අර chart එකේම යන්නේක ගොඩාක් ලේසි අපිට. ඒ ආකෘතියෙම ප්‍රාථමික පිරිවැය දන්න නිෂ්පාදන පොදුකාරය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය. ඒකට 20ක් ලාභ තියාගත්තා. විකුණුම් මිල කලින්ම දීලා තියෙන. ඉස්සෙල්ලා එක අපි හෙව්වනේ නේ. මේකේ විකුණුම් මිල දීලා තියෙනවා. ඒතර විකුණුම් මිලෙන් 6න් පංගුවක් ලාභය 200යි. එහෙනම් පිරිවැය
10යි 18 සිරිස් 6 කියන්නේ 200 හරිනේ මේක හොයපු නිසා ප්‍රාථමික පිරිය හොයාගන්න මේක යට සිට උඩට තමයි හදන්න ඕනේ යට සිට උඩට ඒකෙත් අපි අවසාන වශයෙන් ලකුණු දෙන විදිහ කතා කරමු ඒකෙත් තරකම තමයි රටාව මේ දෙකට ලකුණු දෙකක් වෙන් කරලා තියෙනවා මේ පොදු කාර්ය පිරිය හොයන එකට ලකුණු දෙකක් වෙන් කරලා තියෙනවා ඊළඟ මුළු නිෂ්පාදන පිරිවැය 1000 හොයාගන්න එකට කොහෙන් හරි උත්තරේ මෙතන ගත්තොත් මේකට එක ලකුණක් වෙන් කරලා තියෙනවා 18 අනිවාර්යෙන් 1000 පෙන්නලා තියෙන්න ඕනි පොදු කාර්ය 640 ගලපනවට මෙතන මේකටත් එක ලකුණක් දීලා තියෙනවා ඒක ප්‍රාථමික පිරිවැයට නෙවෙයි ලකුණු දීලා තියෙන්නේ නිෂ්පාදන පොදු කාර්ය 640 මේකෙන් අඩු කරනවා මෙහෙම පෙන්නුවත් හරි ඉතින් හරි ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැයෙන් පොදු කාර්ය අඩු කරලා ප්‍රාථමික පිරිවැයරවනේ මේකෙත් ඒකනේ වෙලා තියෙන අන්තිමනේ ඔය දෙක ලකුණු 4ක් ගන්න පුළුවන් මාකස් ස්කීම් එක තියෙන විදිහටම හදන්න ඕනේ ඒ අදහස් එන්න හදලා තිබ්බනම් මේ උත්තරවන ලකුණු දෙනවා හරි ලකුණු 4යි 24ක් නෝම් බලන්න 12යි 16යි 20යි 24යි පොදු කාර්ය විභාජන පත්‍රිකාවට 2019 ලකුණු 24ක් 40න් වෙන් කරලා තියෙනවා 24න් මේ 40න් 24ක් ඊට අමතරව ඒකේ ඊළඟ අනිත් කොටසට දීලා තිබිලා තියෙන්නේ මොකද්ද? ඒකත් අපි එදා හැදුවා. තොග මට්ටම් ටිකනේ. තොග මට්ටම් ටිකට ලකුණු දීලා තිබ්බා. කීයක්ද? 5 10 16ක්. ඔබ බලන්න. තොග මට්ටම් වල ලකුණු 16යි. විභාජන පත්‍රිකාවට 24යි. ඔක්කොම ලකුණු 40යි. මුළු ලකුණු 40යි. මුළු ලකුණු 40යි. හරි. එර අපි ඒක එතනින් අවසන් කරමු. හරි. ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉතින් මේකට අපිට කාලය ගත්තොත් විනාඩි 20ක් වාගේ තමයි හම්බෙන්නේ. නේද? කියන්නේ ලකුණු 20ක් සඳහා අපිට හම්බෙන්නේ 18යි කාලෙනේ. විනාඩි 18යි. මේක ලකුණු 24ක් දුන්න නිසා විනාඩි 20ක් වාගේ ඇතුළත හදලා අවසන් කරගන්න ඕනේ. අපි විනාඩි 25ක් ඇතුළත මම විස්තර කරලා දීලාත් හැදුවා විනාඩි 25න්. ඒ කියන්නේ විනාඩි 20 මේක කොහොමවත් පුළුවන් යට හදන්න. හරි. ප්‍රශ්නාංක 20 අවසාන ප්‍රශ්නයන් පොදු කාර්ය ටියුට් එකේ ඒක ඇවිල්ලා 2020 ගාන. 2020 කියන අවසානටම ආපු පොදු කාර්ය ගැටලුව තමයි දීලා තියෙන්නේ. හරි බලමු ඒක. දිනේෂ් A සහ B ලෙස භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය කරයි. සමාගම සතු කර්මාන්තශාලාව සහ කර්මාන්තශාලාව එකලස් සහ නිමවුම් නමින් නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකකින්ද. ඒ කියන්නේ කර්මාන්තශාලා තුල දෙන එකලස් සහ නිමවුම් කියලා අංශ දෙකක්. ගබඩාව නම් සේවා දෙපාර්තමේන්තුවකින් සමන්විත වේ. මෙම සියලු දෙපාර්තමේන්තු එකම පරිශ්‍රයේ පිහිටා ඇත. තවද සමාගම සතුව පරිපාලන දෙපාර්තමේන්තුවක්ද ඇති අතර එය වෙනම ගොඩනැගිල්ලක පිහිටුවා ඇත. ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා ඒකක 500ක ක්‍රියාකාරී මට්ටමේදී අයවැයගත ඒකක 5000ක ක්‍රියාකාරී මට්ටමේදී අයවැයගත පොදු කාර්ය පිරිය පහක් දී ඇත. ඒතර එකතුව කියලා තීරුවක් තියෙනවානේ. ඒක වඩා එහෙට මෙහෙට වෙලා තියෙන්නේ. මුලින්ම තීර ඉලක්කම් තීරුව එකතුව තීරුව. ඊළඟට කර්මාන්තශාලාවේ තොරතුරු දහස් වලින් දීලා තියෙනවා. පරිපාලන දෙපාර්තමේන්තුවේ තොරතුරු දහස් වලින් දීලා තියෙනවානේ. බලමු. ඒතර වක්‍ර වේතන එකතුව 750යි. කර්මාන්තශාලාවේ වක්‍ර වේතන 700යි. පරිපාලන අංශේ 50යි. එහෙම තමයි එකතුව දීලා තියෙන්නේ. කර්මාන්තශාලාවේ 700යි. පරිපාලන දෙපාර්තමේන්තුව 50යි. ඒතර පරිපාලන දෙපාර්තමේන්තුව කොහොමත් අපිට විභාජන පත්‍රිකාවට අයිති වෙන්නේ නැහැ නේද? විභාජන පත්‍රිකාව කියන්නේ නිෂ්පාදන වක්‍ර වියදම් ටික නිෂ්පාදන පොදු කාර්යන්නේ. ඒ නිසා ඒක එතන අදාළ කරගන්න එපා. හැබැයි ඒක වෙනම අහලා තිබ්බා මේකනේ. මේ බලන්න අවශ්‍ය වන්නේ ඒකේ තුන බලන්න මුළු පරිපාලන පොදු කාර්ය කියලා අහලා තියෙනවා. ඒකත් අපිට සයිඩ් එකකින් හදාගෙන යන්න වෙනවා. ඉලක්කම් ටික විතරක් හැබැයිනේ. ඊළඟට නිෂ්පාදන කළමනාකරු වැටුප සම්පූර්ණයෙන් 900 ඒක නම් හැබැයි පරිපාලන අංශයට යන්නේ නැහැ නිෂ්පාදන කළමනාකරුනේ. ඒක කර්මාන්තශාලාවේ නිෂ්පාදන සහ සේවාංශ ඔක්කොටම පුළුවන් නම් ඒකට බෙදන්න බලමු මේක කොහොමද බෙදන්න කියන්නේ කියලා. ගොඩනැගිලි කුලි එතන එකතුව හොයාගන්නලු ප්‍රශ්නාර්ථයක් කර්මාන්තශාලාව ටික දෙනවා. පරිපාලනයේ දීලා නැහැ. බලමු මේකට තොරතුරු දීලා ඇති යටි. යන්ත්‍රශය 800යි. යන්ත්‍රශය කර්මාන්තශාලාව විතරයි. කාර්යෝපකරණ ශය කිව්වම මේ කොහොමද නිෂ්පාදන අංශයට යන්නේ නැහැ.
ඒක පරිපාලන අංශයට යන එකක් ලාබාල ප්‍රකාශයට. විදුලි ගාස්තු 400යි එකතුව කර්මාන්තශාලා ටික දන්නේ නැත. පරිපාලන අංශයේ දන්නේ නැහැ. බලමු මේක හොයාගන්න. වෙනත් නිෂ්පාදන පොදු කාර්ය 290යි මුළු ගාන. කර්මාන්තශාලා 290 බෙදන්න වෙනවා තුනටම. නිෂ්පාදන සහ සේවා අංශ වලට. අතිරේක තොද මේ ගාන කියවන්න නැතුව හදන්න බෑ. සම්පූර්ණ කියවන්න වෙනවා. හරිද? නැත්නම් අපිට කලින් ගණන් නම් ටක් ගාලා තොරතුරු ටික බෙදාලා යන්න තිබ්බනේ. මේක එහෙම බෑ. කොහොම කියවන්න වෙනවා. පොදු කාර්ය පෙරේ විභාජන පදනම් ඒකෙත් අර උඩ වචන ටික පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. පළවෙනි තීරුවට එන්න ඕනේ 11 කියලා. ඊළඟට නිමෝම් වෙන්න ඕනේ අන්තිමට ගබඩාවනේ. එක පොඩ්ඩක් කපලා හදාන්න නැත්නම් පැටලෙනවා. ඉස්සලාම දාගන්න ඔය 24000 2020 ලක්ෂ 30 ඒ පෙළියට ඒ තීරුවට මොකද 11 කියලානේ. 11 ඊට පස්සේ නිමෝම් ඊළඟට ගබඩාව. 11 නිමෝම් ගබඩාව ඒ තීරු තුන තමයි උතන දීලා තියෙන්නේ. භූමියේ වර්ගඵලය කිලෝවොට් පැය තියෙනවා සේවක සංඛ්‍යාව යන්ත්‍ර පිළිවෙල. දෙක මෙන්න මේ බලන්න කර්මාන්තශාලාවේ නිෂ්පාදන කළමනාකරුවන් 30 දෙනෙකු යොදවා ඇති අතර එයින් දෙදෙනෙකු 11 දෙපාර්තමේන්තුවේද අනෙක් කළමනාකරු නිමෝම් දෙපාර්තමේන්තුවේද සේවය කරයි. ඕන් එක් අයෙකුට 25 බැගින් මාසික වැටුපක්. දැන් මේක අපි හදන්නේ වර්ෂයක් සඳහා නේද? ඔව් වර්ෂයක් සඳහා. එතකොට අපි ඒක වැඩි කළ ගමු. දැන් එක්කෙනෙකුට මාසෙකට 25යි නම් අවුරුද්දට කීයක් එනවද? 25 වැඩි කිරීම 12300යි. දෙන්නෙකුට 600යි. දැන් උත්තරය ආවනේ. කර්මාන්තශාලා නිෂ්පාදන කළමනාකරුවන් 30 දෙනෙකු යොදවා ඇති අතර ඒ දෙදෙනෙකු 11 එකනේ. මෙන්න 11 එකේ අපිට පුළුවන් නිෂ්පාදන කළමනාකරුවට වැටුප හදාගන්න. නිෂ්පාදන කළමනාකරුවට වැටුප හදාගන්න කොහොමද? මාසයකට එක්කෙනෙකුට 25ක් ගන්න එක්කෙනෙකුට අවුරුද්දට ගෙවන්නේ 25 වැඩි කිරීම 12300. ඒ වගේ ඩබල් දෙන්නෙක් ඉන්නවා 600. අනිත් අංශේ කවුද ඉන්නේ? අනෙක් කළමනාකරුව නිමෝම් දෙපාර්තමේන්තුවේ සේවය කරයි. නිමෝම් එකේ එකනයි ඉන්නේ. ඒතකොට යාට 300 වැටෙන්නේ. අර බලන්න අර උඩ නිෂ්පාදන කළමනාකරුවයට 900 කර්මාන්තශාලාවට යන එක බෙදා ගන්න විදිහ. මේ විදිහට 600 300 කියලා ඔය තොරතුරු හරහා අපිට බෙදා ගන්න වෙනවා. හරි නේද? ඊළඟ බලන්න පරිපාලන තුන්වෙනි කොටස බලන්න. පරිපාලන දෙපාර්තමේන්තුවේ පිහිට ඇති ගොඩනැගිල්ල සඳහා සමාගම විසින් රුපියල් 10ක මාසික කුලියක් ගෙවනු ලබන අතර එහි වාර්ෂික විදුලි පරිභෝජනය කිලෝවොට් 500යි. ඒ බලන්න පරිපාලන දෙපාර්තමේන්තුවේ පිහිට ඇති ගොඩනැගිල්ල සඳහා සමාගම මාසකට 10ක්. එනම් පරිපාලන ගොඩනැගිල්ලේ පරිපාලන දෙපාර්තමේන්තුවේ කුලිය අපිට හොයාගන්න පුළුවන් නේ. 10 වැඩි කිරීම 12. මාසෙකට රුපියල් 10යි 120යි. එයාලා ප්‍රශ්නාර්ථකාව ලියාගත්තත් කමන්නේ. පරිපාලන දෙපාර්තමේන්තුව කියලා තියෙන එකේ ගොඩනැගිලි කුලිය බලන්නකො. උඩම විස්තරය එකතුව කර්මාන්තශාලා පරිපාලන දෙපාර්තමේන්තුව කියලා තියෙන්නේ නේද? ඒකේ වක්‍ර වේතන හරි නිෂ්පාදන කළමනාකරුවට බෙදෙන විදිහ ඉගෙන ගත්තා. මේ තියෙන තුන්වෙනි ගොඩනැගිලි කුලි 960ක් තියෙනවා කර්මාන්තශාලාවේ. පරිපාලන අංශය ගන්න මෙන්න මේක 120. 120. ඒතර අතන එකතුවටත් ඔන්න ප්‍රශ්නාර්ථකාව වලින් ලියා ගන්න පුළුවන්. 960 ධන 120 1080ක් කියලා. ගොඩනැගිලි කුලිය ටික පුරවා ගන්න කොයි ගාම තොල්ලේසි. ගොඩනැගිලි කුලිය කියන chart එක පුරවා ගන්න උඩ. ඒකේ පළවෙනි ප්‍රශ්නාර්ථය එකතුව තියෙනකොට 1080 දාගන්න. කර්මාන්තශාලා 960යි පරිපාලන එකේ 120ක් දාගන්න. ඒක ආවේ මෙහෙට පැහැදිලිනේ. මෙන්න මේ තොරතුරෙන් ගන්න පුළුවන් නේ. පරිපාලන දෙපාර්තමේන්තුව පිහිට ඇති ගොඩනැගිලි සඳහා සමාගම විසින් 10ක මාසික කුලියක් 10ක මාසික කුලියක් ගෙවන්නේ 12න් වැඩි කළ ගන්න ඕනේ. එතරම් තව කතාවක් කියනවා එහි වාර්ෂික විදුලි පරිභෝජනය කිලෝවොට් 500යි. දැන් මෙතන පොඩක් තව ප්‍රශ්නයක් අපිට දීලා තියෙනවා අර විදුලියනේ. උඩ chart එකේ විදුලිය එකතුව නම් 400ක් දීලා තියෙනවා. එකතුව 400යි. ඒතර ඒ කර්මාන්තශාලාවට කීයද? පරිපාලන දෙපාර්තමේන්තුවට කීයද කියලා දීලා නැහනේ. ඒ ප්‍රශ්නාර්ථය මෙතනින් පුරවා ගන්න පුළුවන් නේද? හෙව්වද කොහමද ආවේ? ගොඩක් කියන්න බෑ. පරිපාලන ප්‍රොබ්ලම් මේ ඉලක්කම් 3 වෙනි එකකින් ඒ තොරතුරු ගන්න පුළුවන් අපිට. ඔව්. ඒ කියන්නේ පරිපාලන ගොඩනැගිල්ලේ වාර්ෂික විදුලි පරිභෝජනය කිලෝවොට් 500යි. 50ක් කියලා හොයලා තියෙන හොඳයි. ඔව්. ඒතර මේක මෙහෙම ගන්න පුළුවන් අපිට. බලන්න අනිත් දැන් අර කිලෝවොට් පැය වල අනුපාතය පොඩ්ඩක් බලන්න. ඉස්සලාම දීලා තියෙන මොන අංශද? නිමෝම් අංශනේ. 2000යි ඊළඟට
එකලස් එකේ 2000නේ නිමෝම් එකේ 1000යි ගබඩාවේ 500යි දැන් පරිපාලනසයටත් අපිට ආයෙ කියන 500යි කියලා මුළු විදුලියේ කිලෝවොට් අනුපාතයක් ගත්තොත් හරිද දැනට අපිට හොයාගන්න දීලා තියෙනවා එකලස් එකේ 2000යි නිමෝම් අංශේ 1000යි ගබඩාවේ 500යි පරිපාලනසයේ 500 කියලා ආයෙ වෙනමක් දීලා තියෙනවානේ දැන් ඔක අනුපාත කරන්න බලන්න මේක අනුපාත කරමු 500 වරක් 1යි 500 වරක් 1යි 500 වරක් 2යි 500 වරක් 4යි 4යි 6යි 7යි 8යි එහෙනම් විදුලිය කියන එක අපිට බෙදන්න වෙනවා ඔන්න ඔය 400ට දීලා තියෙන්නේ 400 ඔය විදිහට බෙදන්න වෙනවා. ඒතර ඒකෙන් 400න් කීයෙන් පංගුවක්ද බලන්න පරිපාලනංශයට යන්නේ 4 6 7 8 400න් 8න් එක 8 වරක් 5යි හරි 50 තමයි එන්නේ 50ක් දාගන්න. ඔය විදිහට හොයාගන්න තියෙන්නේ. ඔය විදිහට හොයාගන්න වෙනවා. හරි කිලෝවොට් පැයවල මේ කිලෝවොට් පැය කිලෝවොට් පැය මේ මොකද්ද එකලස් නිමවුම් ඊළඟට මොකද්ද ගබඩාව පරිපාල මෙන්න මේ විදිහට අංශ 4ට කිලෝවොට් පැය ගාන දීලා තියෙනවා මේ කීවෙනි ගානද කියන්නකෝ 20 වෙනි ගාන අන්තිම ගාන 20 වෙනි ගාන මේකෙන් ඉවරයි 20 කියන්නේ 2000 ඒක චුට්ටක් කියලා දෙන්න ආපහු සරයක් කියලා දෙන්න ඒ කියන්නේ මේ කියපු එක වෙන්නේ නැතිනේ ඒක චුට්ටක් කියලා දෙන්නකෝ ආයෙත් ඔව් මෙහෙමයි දැන් මේ අපි ගැලපිල්ල 20 වෙනි එකේ 20 වෙනි ගැලපිල්ල 20 වෙනි ගානේ තුන්වෙනි ගැලපිල්ලට යන තුන්වෙනි ගැලපිල්ල අතිරේක තොරතුරු 3 මෙහෙම කියන පරිපාලන දෙපාර්තමේන්තුවේ පිහිට ඇති ගොඩනැගිල්ල සඳහා සභාගෘහයේ රුපියල් 10ක මාසික කුලියක් ගෙවනවා. ඒක වෙනම එකක් නේ. එතන මාසික කුලිය 10 නම් අපි 12න් වැඩි කරලා කුලිය 120ක් හොයාගත්තා. ඒක අර chart එක උඩ ලියා ගන්න. උඩ chart එකේ තියෙන ප්‍රශ්නාර්ථයක්. ගොඩනැගිලි කුලිය බලන්නකො තුන්වෙනි පේළියේ වක්‍ර වේතන නිෂ්පාදන කළමනාකරණයට ගොඩනැගිලි කුලියනේ. මේ කර්මාන්තසල 900ට දීලා තියෙනවා. පරිපාලනංශේ ප්‍රශ්නාර්ථයන් අන්න ඒක තමයි මේ දීලා තියෙන්නේ. පරිපාලනංශේ මාසික කුලිය 10යි. එන අවුරුද්දට කුලිය 120යි කියලා ඉතින් හදාගන්න. දැම්මම ලියා ගන්න ටියුට් එක තියෙනවා ළඟ. එතන ගොඩනැගිලි කුලිය වලට සම්පූර්ණ ප්‍රශ්නාර්ථයට ලියා ගන්න මේ දෙක එකතු කරලා. ඉතල මම කියවල 960යි 120යි 1080යි. 1080 ඒක වෙනම කතන්දරයක්. ඒක වෙනම එකක්. ඒ ටික පුරවා ගන්නකො ඒතර ගොඩනැගිලි කුලිය 1080යි එකතුව කර්මාන්තසල 960යි පරිපාලනංශය 120යි. දැන් පරිපාලන පොදුකාරය වෙනම අහලා තියෙන නිසා මේ ටික වෙනම හදාගෙන යන්න ඕනේ නැත්නම් අමාරුයිනේ. හරි. අයිලට බලන්න මෙන්න මේක. කුලියක් ගෙවන ලබන අතර එහි වාර්ෂික විදුලි පරිභෝජනය 500යි. මේ පරිපාලනංශයේ කිලෝවොට් 500ක් පාවිච්චි කරනවා. කිලෝවොට් 500ක් පාවිච්චි කරනවා. අනිත් අය කිලෝවොට් ගන්න දීලා තියෙනවා. අතිරේක තොරතුරු එකේ බලන්න. අතිරේක තොරතුරු එකේ කිලෝවොට් පැය මෙතින් එකලස් අංශය 2000යි. ඒකේ උදාහරණ ටික කපලා හදාගන්න පිළිවෙලට එකලස් නිමෝම් ගබඩාව කියලා හදාගන්න. එතන 2000යි එකලස් එකේ නිමෝම් එකේ දීලා තියෙනවා කිලෝවොට් පැය 1000ක්. ගබඩාවේ කිලෝවොට් පැය 500යි. ඔය විදිහට මේ සම්පූර්ණ නිෂ්පාදන සහ පරිපාලන කියන අංශ හතරෙම කිලෝවොට් පැය භාවිතා කරලා තියෙනවා. 2000 3000 3500 4000. දැන් මේක කුඩාම අනුපාතයක් බඩ පත් කරගත්තා පරිපාලන අංශය ටික හොයාගන්නේ. මේ කුඩාම අනුපාතය ගන්න. 500 වරක් චක්‍රය යන පුළුවන් 500 වරක් 1යි 1000ට 500 2යි 2000ට 504යි. හරිද? දැන් අර විදුලිය ගාස්තු අපිට දීලා තියෙන මුළු එකතුවක් හැටියට උඩම ඡේදේ උඩම දීලා තියෙනවා විදුලි ගාස්තු 400ක්. ඒ 400 තියෙන කර්මාන්තශාලාව සහ පරිපාලන අංශ දෙකේමනේ. කර්මාන්තශාලාව සහ පරිපාලන කියන අංශ දෙකේම තමයි ඔය 400 දීලා තියෙන්නේ. එහෙනම් අපි පරිපාලන අංශ විතරක් හොයාගන්න මොකද කරන්න ඕනේ? 4 6 7 8 මේ කොටස් 8ක් නේ 400 කියන්නේ මුළු ගානනේ. එහෙනම් 8න් එකක් කීයද කියලා හොම් බලන්න. මේක 8ෙන් බෙදන්න. අනේ විදිහට 50ක් එනවා. 50ක් එනවා පරිපාලනංශේ විදුලිය. එන අර ප්‍රශ්නාර්ථයට දාගන්න. විදුලි ගාස්තු කියන එකේ 400 තියෙන මුළු එකතුව පරිපාලනංශයට 50ක් යනවා නම් කර්මාන්තශාලාවේ ඊටු ටිකනේ 350යි. නේද? කර්මාන්තශාලාවේ විදුලි ගාස්තු හදාගන්න 350යි. 350යි 50යි 400. දැන් හරිනේ.
මුළු ඉදිරි ගාස්තු 400යි කර්මාන්තවලට 350ක් යනවා. පරිපාලනාංශයට 50ක් යනවා. පරිපාලනාංශයට 50 මේ විදිහට හොයාගන්න වෙනවා. හරි නේද? හරි. ඊළඟට බලන්න ආයෙත් තියෙනවා හතරවෙනි ගැළපිල්ල. එකලස් නිමෝම් සහ ගබඩාව සඳහා වෙනත් නිෂ්පාදන පොදුකාර්ය පිළිවෙලින් 190 70 30 ලෙස බෙදන්නවා. වෙනත් නිෂ්පාදන පොදුකාර්ය කියලා එකක් තියෙනවා. ඒක ප්‍රතිපාදන ඍජු පදනමින් තමයි බෙදා ගන්න තියෙන ඔය විදිහටම. ගබඩාවේ මුළු පොදුකාර්ය පිළිවෙල නිෂ්පාදන දෙපාර්තමේන්තුවල සමානව නැවත විභාජන. අධිතීක විභාජන සමානෝනි. නිෂ්පාදන දෙපාර්තමේන්තුවල පොදුකාර්ය පිළිවෙල යන්ත්‍ර පෑ පදනම මත අන්තර්ග්‍රහණය කරනවා. එකලස් සහ නිමෝම් දෙපාර්තමේන්තුවල වාර්ෂික ඇස්සමේතුගත යන්ත්‍ර පෑ ගණන 50යි 60යි දහස්වල. හරි ඒතකොට ටික අපිට ඕනේ අන්තර්ග්‍රහණ හරහානේ මේ නිෂ්පාදන පිළිවෙල හොයාගන්නනේ. දැන් විභාජන පත්‍රිකා හදන්න පුළුවන්. විභාජන පදනම් පැහැදිලිව දක්වමින් පොදුකාර්ය විභාජන විශ්ලේෂණ පත්‍රිකාව හදන්න කියලා. ඊළඟ විශ්ලේෂණ පත්‍රිකාව හදන්න. දැන් එක අවුරුද්දක ටිකක් ලේසි වෙලා ළමයි හොඳට උත්තර ලියපුවාම ඊළඟ අවුරුද්දේ ටිකක් ඔක සංකීර්ණ කළාම තමයි දෙන්නේ පේපර් එකේ නේ. එහෙම එකක් තියෙනවා රටාවක්. දැන් අර 2019 මේක හදද්දි මෙච්චර සහැල් මේ කියන්නේ අමාරු නෑ නේ කියන්නේ. නිකාම උත්තර ටික දාන යන්න තිබ්බේනේ. ඒ තරම් සරලයි ඒ ගන්න. ඒත් ලකුණු 24කුත් දුන්නානේ. ඒතකොට ළමයි හොඳටම උත්තර ලියනවනේ. ඒතර ඊළඟ අවුරුද්දේ පොඩ්ඩක් ඒක තද කරලා දෙනවනේ. ලබෙන් ටිකක් කැරකිලා යන විදිහට දෙනවා වැඩි. ඒකයි වැඩි. හරි. එහෙනම් පත්‍රිකාව ගහන්න. අයිතමය විභාජන පදනම කර්මාන්තශාලාවේ දෙකක් තියෙනවා නිෂ්පාදනාංශ සේවාංශ එකක් තියෙනවා. පරිපාලනාංශ අපිට වැඩක් නැහැ. විභාජන පත්‍රිකා පරිපාලනාංශ හදන්නේ. පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව විභාජන පත්‍රිකාව කියවත් විශ්ලේෂණ පත්‍රිකාව දෙකම එකයි. පොදු කාර්ය පිරිවැය විභාජන හෝ විශ්ලේෂණ පත්‍රිකාව දෙකම එකයි. දැන් දාගන්න බලන්න අයිතමය විභාජන පදනම එකතු තීරුවක් නම් මම ගොඩක් කරලා දාන්න එක ලකුණු දෙන්නේ නැහැ. හරි. දැන් මත් ඉතින් කබන්නේ අවශ්‍යම නම් දාගන්න. ලකුණු හම්බෙන්නේ නැහැ ඒකට. අයිතමය විභාජන පදනම නිෂ්පාදන මධ්‍යස්ථාන සේවා මධ්‍යස්ථාන. ඒතර අපිට නිෂ්පාදන මධ්‍යස්ථාන දෙක තියෙන්නේ කොහොමද? එකලස් සහ නිමෝම් කියලානේ. එකලස් සහ නිමෝම්. එකලස් නිමෝම්. සේවා මධ්‍යස්ථාන හැටියට ගබඩාවනේ. එච්චරයි. දැන් ගැළපෙන ටික අපි කියවපු නිසා දැන් මතකයි සමහර තැන්වල විශේෂ දේවල් ගැන අහලා තිබුණා. බෙදෙන පදනම් ටික එහෙම වෙනස් වුණා. ඒවා ගැන අවධානය යොමු කරලා බෙදන්න. හරි. දැන් මුලින්ම අපි වක්‍ර වේතන වලට යන්. වක්‍ර වේතන වලට ක්‍රමයක් තිබ්බා මේකනේ. දැන් වක්‍ර වේතන නෙවෙයි නිෂ්පාදන මොකක්ද එකක් තිබුණේ. වක්‍ර වේතන වලට දෙකක් තිබ්බා. ඒක අපි හැදුවත් එක්කලානේ අංක 2 අතිරේක තොරතුරු 2 බලන්න. අතිරේක තොරතුරු 2 කියන මෙන්න මෙහෙම හරියට දාලා ඒක. කර්මාන්තශාලාවේ නිෂ්පාදන කළමනාකරන 30 දෙනෙකු කර්මාන්තශාලාවේ මේකට අදාළයි. කළමනාකරන 30 දෙනෙකු යොදා ඇති අතර මේ 2 දෙනෙකු එකලස් දෙපාර්තමේන්තුවේද අනෙක් කළමනාකරන නිමෝම් දෙපාර්තමේන්තුවේද සේවය කරයි. ඕන් එක් අයෙකුට 25 කින් මාසික වැටුපා. මාසික 25යි කියන්නේ මේක වාර්ෂික කරන්න 12න් වැඩි කරා 300යි. මේ වගේ දෙන්නෙක් ඉන්නවා කියන්නේ මේකට යනවා 600ක්. 600ක් යනවා වක්‍ර වේතන එකලස් වලට. හරි. ඒතර ඒකේ සේවක සංඛ්‍යාව කියලා පදනම ගම්මනේ. සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව පදනම ගත්තත් එතන අපිට එන්නේ නම්
නිෂ්පාදන කළමනාකර වැටුප් නේද? නිෂ්පාදන කළමනාකරනේ වක්‍ර වේතන කියලා තව එකක් තියෙනවානේ. ගොඩක් ඉන්නේ. දැන් නිෂ්පාදන කළමනාකර වැටුප් කියන්නේ දෙවෙනියට තියෙන එක නේද? වක්‍ර වේතන ඊට කලින් තියෙනවා. වක්‍ර වැටුපේ නම් සේවක සංඛ්‍යාවට සම්පූර්ණ මේක තියෙන විදිහට තුන් දෙනාටම බෙදන්න වෙනවනේ. ඒක දාගන්න වක්‍ර වේතන උඩින්ම තියෙන්නේ 700ක් කර්මාන්තශාලාවේ. ඒක තමයි බෙදන්න ඕනේ. සේවක සංඛ්‍යාවනේ. සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව කුඩා අනුපාතේ ගන්න මේ ඊළඟට අදාළ වෙන එකක් මම කියන්න ගියේ. සේවක සංඛ්‍යාව කුඩා අනුපාතේ 20ට 12ට 3 නේ ගබඩාවටත් යනවා. මේකම තමයි කුඩා වෙන්නේ ඊට වඩානේ. තුන් අරක් චක්‍රය යන්නේ නැහැ 20. එහෙනම් 20ට 12ට 2 3. 20ට 12ට 3 කියන අනුපාතය ඔස්සේ වක්‍ර වේතනේ බෙදා. ඒක 3ටම යනවානේ. 3ටම යනවා. එකලස් නිමෝම් ගබඩාව. දැන් බලන්න එතකොට වක්‍ර වේතනය 700 නේද? 700 බෙදමු 35න් අපි බෙදනවා හැබැයි. 12යි 20යි 32යි 3යි 35යි. ඒතර එක් කොටසක් එන්නේ 20යිනේ. 20 20ක් 400යි. 20 20ක් 400. 20න් 12ක් 240යි. 20න් 3ක් 60යි. එකතු හරියද? 400 640 700 එකතු වෙනවනේ 700. හරි. ඔන්න ඔය විදිහට වක්‍ර වේතනේ බෙදන්න. වක්‍ර වේතනේ සේවක සංඛ්‍යාවත් එක්ක යන්නේ. වක්‍ර වේතනේ සේවක සංඛ්‍යාවත් එක්ක යන්නේ. දැන් ඊළඟ තියෙන එක තමයි නිෂ්පාදන කළමන. ඒක තමයි යටින් කියලා තියෙන්නේ. නිෂ්පාදන කළමනාකරු වැටුප්. නිෂ්පාදන කළමනාකරු වැටුප්. නිෂ්පාදන කළමනාකරු වැටුප්. ඒකේ කළමනාකරුවන් සංඛ්‍යාවට උන බෙදන්න කියලා තියෙන්නේ. අංක 2 අතිරේක තොරතුරු 2 බලන්න. ඒක අපි කළමනාකරුවන් සංඛ්‍යාව කියන පදෙමට යන්නේ. කළමනාකරුවන් සංඛ්‍යාව. කළමනාකරුවන් සංඛ්‍යාවේ කුඩාම අනුපාත ඒ කියන්නේ අපිට යටින් දීලා තියෙන අංක 3 නේ. 2ට 1යිනේ නේ. මේකේ 2යි මේකේ 1යි. මේකේ නෑ. නිෂ්පාදන කළමනාකරුවෝ සේවය කරන්නේ එකලස් සහ නිමෝම් කියන අංශ දෙකේ. ඒතර ඒකේ අපිට විශේෂ ක්‍රමයකට තමයි බෙදන්න කියන්නේ. මෙන්න මේ විදිහට ආය තුන්වෙනි එක බලන්න. පරිපාලන දෙපාර්තමේන්තුවේ පිහිට ඇති ගොඩනැගිල්ල දෙකනේ. කර්මාන්තශාල නිෂ්පාදන කළමනාකරුවන් 30 දෙනෙකු යොදා ඇති අතර එයින් 2 දෙනෙකු එකලස් දෙපාර්තමේන්තුවේද අනෙක් කළමනාකරු නිමෝම් දෙපාර්තමේන්තුව සේවය කරයි. ඕන් එක් අයෙකුට 25 බැගින් මාසික. මේ තියෙන්නේ මාසිකට 25යි අවුරුද්දකට 300යි 300 දෙකක් 600යි. මෙතන 600ක් ගන්න. එක්කෙනෙකුට 300යි නේ. එක්කෙනෙකුට 300යි. ඒ කියන්නේ මාස 12 ටික විතරයි. 25 ඩිග්‍රීම 12. ඒ විදිහට ගන්න පුළුවන්. ඒ අපි බෙදුවේ නිෂ්පාදන කළමනාකරු වැටුප් කියන එකනේ. ඊළඟට ගොඩනැගිලි කුලී බෙදන්න. ගොඩනැගිලි කුලී. ගොඩනැගිලි කුලී නම් බිම් ප්‍රමාණය තියෙනවා නේ. භූමි ප්‍රමාණය එකට යන්න පුළුවන්. භූමි ප්‍රමාණය කුඩාම අනුපාතය 24ට 16ට 8 කියන එක තව කුඩා කරේ. කියන්නේ අටවරක් චක්‍රයට වනේ. අටවරක් 3 24යි. අටවරක් 2 16යි. අටවරක් 1 8යි. බලන්න භූමි ප්‍රමාණය කුඩා අනුපාතය හදාගන්න බින්දු ටික ඉස්සලා කපන්න 3 3 හැම එකේම 24ට 16ට 8 කියන එක තව කුඩා කරන්න පුළුවන්. අටවරක් චක්‍රයට අටවරක් 3යි අටවරක් 2යි අටවරක් 1යි. 3 2 1. ඒ ඔක්කොම බෙදෙනවා 3 5 6. 6ෙන් බෙදන්න බලන්න. අපිට බෙදන්න තියෙන්නේ ගොඩනැගිලි කුලී කර්මාන්තශාලට විතරයි 960යි. 960 3 5 6 6. 1යි 6යි 36ටත් 6යි. 160යි කොටසක්. 160න් 3ක් 480යි නේ. 14ත් 3 48යි. 160න් 2ක් 320යි. 160යි. 8 10 16 5 8 9 960 ඇවිල්ලා තියෙනවා. හරි. එච්චරයි. ගොඩනැගිලි කුලී ඔය විදිහට බෙදන්න පුළුවන්. ඊළඟ අපි යනවා යන්ත්‍රශ බෙදන්න. යන්ත්‍රශ යන්ත්‍ර පිරිවැයට පුළුවන් නේ. යන්ත්‍ර පිරිවැයට. යන්ත්‍ර පිරිවැය දීලා තියෙනවා. යන්ත්‍ර පිරිවැය. යන්ත්‍ර පිරිවැයට බෙදන්න යන්ත්‍ර පිරිවැය කුඩාම අනුපාතයක් මේක ගන්න පුළුවන්. බින්දු ටික විතරයි කපා ගන්න තියෙන්නේ 3ට 2 නේ. බලන්න. 3ට 2. එතන අපිට යන්ත්‍රශ ඇවිල්ලා තියෙන ඔක්කොම බෙදන්න තියෙනවා කර්මාන්තශාලේ 800ක්. 800 5න් බෙදමුනේ. 3යි 2යි 5යි. 5න් බෙදුවා කියන්නේ 160යි නේ.
160 160 තුනක් 480යි 320යි. අර කෑර මුල දෙකම නේද? 480යි 320යි. 480යි 320යි. ඒ අපි බෙදුවේ යන්ත්‍රච කාර්යෝපකරණ ශබ්ද දන්නේ නැහැ නේ. ඒක පරිපාලනංශයට යන එකක්. ඒක අවශ්‍ය නැහැ. විදුලි ගාස්තු දෙකක් තියෙනවා නේ විදුලිය. විදුලිය කිලෝවොට් පැය. කිලෝවොට් පැය. කිලෝවොට් පැය. එතන කිලෝවොට් පැය විදුලිය අපිට ආවේ මේකේ තියෙන අනුපාතය ගන්න. දැන් පළවෙනි තුනට බෙදා ගන්න ඕනේ. ගබඩාවටත් යනවා. 2000ට 18 500 4 2 1 නේද බලන්න 4ට 2ට 1 නේ 2000ට 18 500 කියන කුඩා කරන්නකො 500න් බෙදන්නකො 500 4යි 500 2යි 500 1යි ඒ කියන්නේ 4 2 1 පරිපාලනංශයක දැන් යන්න අවශ්‍ය නැහැ අපිට 4 6 7 එකතුව 7යි එතන විදුලිය බෙදන්න තියෙන්නේ 350යි නේ මතකද කර්මාන්තශාලය කොටස අපිට 400 කට මම ඒක ඉස්සලා පුරව ගන්න කිව්වා කර්මාන්තශාල 350ක් කියලා අපි හදලා ගත්තා පරිපාලනංශයට 50ක් වෙනම ආවනේ ඒ නිසා එතන 350 තමයි අපි 7ෙන් බෙදන්නේ 4ක් 5යි 50යි 50ක් 4 200 50ක් 2 100 50 කියලා යන්න පුළුවන් 200 150 300යි 350 අවසාන එක වෙනත් නිෂ්පාදන පොදුකාරය වෙනත් නිෂ්පාදන පොදු කාර්යය. ඒකට පදනමක් දීලා තිබ්බ යටනේ මතකද ඒ ගාන කීවද්ද අහුණා. බලන්න අපසරයක් ඒක. වෙනත් නිෂ්පාදන පොදු කාර්යය. මොකක්ද දුන්නේ? ඔව් අංක 4 බලන්න. දැන් අපි දෙවෙනි එක සම්පූර්ණයෙන් ගත්තා තුන්වෙනි එකත් ගත්තා 4. එකලස් නිමෝම් සහ ගබඩාව සඳහා වෙනත් නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙලින් 190 70 30 නේ. ප්‍රතිපාදන පදනම. නැත්නම් ඍජු පදනමින් තමයි ගන්න තියෙන්නේ. ඍජු පදනමින් කොහොමද දාන්නේ 190යි මේකට 70ක් දාන්න මේකට 30ක් දාන්න. හරි ඔක්කොම බෙදුවානේ. දැන් එනං එකතු කරන්න. 16යි 25යි 6 12 16 22 23 2350යි. 6 8 15 3 6 9 12 13 1350 6 12 15 20 300 මම විදියට එනවාද කියන එකලස් එකේ මුළු පොදු කාර්යය ආවා 2350ක් නිමෝම් එකේ ආවා 1350ක් 1350 දැන් ගබඩා සේවා පිරිවෙය බෙදීම කියලා ද්විතීයික විභාජනයට යනවා ගබඩා සේවා පිරිවෙය බෙදීම ඒකෙත් පදනමක් කිව්වා නේද අංක 5 බලන්න කැලපීම් අංක 5 අතිරේක තොරතුරු 5 ගබඩාවේ මුළු පොදු කාර්ය පිරිවෙය නිෂ්පාදන දෙපාර්තමේන්තවල සමානව නැවත බෙදන්නලු සමානව ඒ කියන්නේ 150යි 150 බලන්න හරියට හැදුවා නම් ලස්සන උත්තර ටිකක් අන්තිමට එන්නේ 5යි 5යි 10යි 4යි 5යි මේ 2500 5 5 10 4 5 1500 දැන් කැල් එකක් පාවිච්චි කරන්න දුන්නා කියලා මේ බෙදෙන්නේ නැති කැත ඉලක්කම් විභාගي හම්බෙන්නේ නැහැ ලස්සන ඉලක්කම් දෙනවා හරි ඒ නිසා බය වෙන දෙයක් නැහැ ඔය වාගේ උත්තර එන්න ඕනේ හරියට අපි හැදුවා නන්නේ ගොඩාක් කැපෙන්නේ නැති දශම ගණන් එන විභාජන පත්‍රයකට කීයටවත් දෙන්නේ විභාගي හරි මේ වාගේ උත්තර එන්න ඕනේ අනිවාර්යයෙන් රයිට් ඔන්න ඔතෙන් අපි පළවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා විභාජන පදනම පැහැදිලි දක්වමින් පොදු කාර්ය පිරිවෙය විශ්ලේෂණ පත්‍රිකාව දැන් මගේ එකේ මාකින් ස්කීම් එක තියෙනවා ළඟ මම ඒකේ උත්තර ලකුණු දෙන විදිය දෙන්නම් මේ බලන්න මේකේ සේවක සංඛ්‍යාව පදනම හොයා ගන්නට 1 ලකුණයි බෙදීම් තුරට 1 ලකුණයි බෙදීම් තුරට 1 ලකුණයි ඊළඟ එකේ මේ පදනම කළමනාකරුවන් සංඛ්‍යාව හොයා ගන්න එකට 1 ලකුණයි බෙදීමට 1 ලකුණයි ඊළඟට හැම එකේම එහෙම තමයි දීලා තියෙන්නේ පදනමට 1යි බෙදීමට 1යි පදනමට 1යි බෙදීමට 1යි හරිද මේ හැම එකටම බෙදීම වලට ලකුණු දීලා තියෙනවා. අවසාන එකත් එහෙමයි 290ත් ඍජු කියන පදනමට විශේෂයෙන් කියන ලකුණක් දීලා තියෙනවා. බෙදීම වලට එක ලකුණක් දීලා තියෙනවා. හරිද? ඒකේ ද්විතීයික විභාජනයේට මේ 150ට 150ට එක ලකුණු ගන්න. දැන් ගිය අවුරුද්ද ගානෙත් ඒක දීලා තිබුණා. එක එක ද්විතීයික විභාජනය සඳහා මේක බෙදනවාට ලකුණු එක එක දීලා තියෙනවා.
හැබැයි ඒක නම් දීලා තියෙනවා ලදාගේ සමානව බෙදා ඇතනම් ලකුණ දෙන්න කියලා. දැන් මේකේ වෙන උත්තරයක් ආවත් මෙතන 300 නැතුව වෙන උත්තරයක් ආවත් ඒක ආපු උත්තරේ සමසම මේ දෙකට බෙදලා තිබ්බොත් ලකුණු දෙක හිමි වෙනවා. මකින් එක කියනවා ඒකේ විදිහට දෙන්න කියලා. හරි. මේ වගේ මාක් ස්කීම් එකක් තියෙනවනේ. මේ හැමතැනටම ලකුණු දෙන විදිහ දෙන දේ කටි මාස්ටර් ගයිඩ් පොතේ සමහරලාට මෙහෙම දෙන පිළිවෙල තියෙන එක වැදගත්. අතන ළමින්ට අඳුනා ගන්න පුළුවන්. නේද? ඒතකොට ලකුණු කීයක් හම්බෙලා තියෙනවද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14. විභාජන පත්‍රිකාවට විතරක් ලකුණු 14ක්. විභාජන පත්‍රිකාවට විතරක් ලකුණු 14ක් ගත හැකියි. ලකුණු 14ක් ගන්න පුළුවන්. හරි එහෙනම් අපි එතනින් එහාට හදාගෙන යමු. ඊළඟට කියනවා අංක 2 එකලස් සහ නිමවුම් දෙපාර්තමේන්තු සඳහා පොදු කාර්යපිරේ අන්තර්ගහන අනුපාත දෙකේ වර්ග දෙකකට නේද අන්තර්ගහන අනුපාත හදන්න තියෙන්නේ. අංක 6 බලන්න. ප්‍රතිපාදන අංශ පරිපාලන අංශයේ තොරතුරු විතරක් නැද්ද? පරිපාලන අංශයේ තොරතුරු විභාගයට පත්‍රිකාවට දැම්මොත් ඇරෙයි සම්පූර්ණ. පත්‍රිකාවට දැම්මු. ඕ සම්පූර්ණයෙන් වැරදියි. පරිපාලන අංශය දැම්මොත් සම්පූර්ණයෙන් වරදිනවා අපිට. ඒක දාන්න බෑ. පරිපාලන අංශයේ වරද්දන්න සමාන. දැන් මේක නම් පරිපාලන අංශයක ටික අහලක් තියෙනවා. සමහර පරණ විභාග ගණන් බලන්න ඒ වගේ දීලා තිබුණා. ඒක දාන්න නැතුව නිකම් ඉතුරු කරන්න විතරයි තියෙන්නේ. දැන් සමහර අය ඒවත් දානවන්නේ. නේද? ඒතර දාන්න ගියොත් වරදිනවා. කොහොමත් පරිපාලන අංශය දාන්නෙම නෑ. අතෑරලම දාන්න. පරිපාලන කියන වචනේ දැක්කොත් කපලම දාන්නේ. හරි? දැන් මේක නිෂ්පාදන පිරිය විභාජන පත්‍රිකාවන්නේ. නිෂ්පාදන පිරියනේ මේ බෙදන්නේ. නිෂ්පාදන පිරිය අපි හොයාගන්නේ ඒක එකක් සම්බන්ධ. පරිපාලන අංශය අපේ කොහොමද වැඩන්නේ? ඒකයි. හරි 11 නිමවුම් බලන්න 6 වෙනි අතිරේක තොරතුර නිෂ්පාදන දෙපාර්තමේන්තුව තුළ පොදු කාර්යපිරිය යන්ත්‍ර පැය පදනම් මත අන්තර්ගහණය කරනවා. නිෂ්පාදන දෙපාර්තමේන්තුව තුළ පොදු කාර්යය. ඔක්කොගේ මේවනේ. ඔව්. එහෙනම් එකපාරක් සූත්‍රය අපි ලියාගමු. සූත්‍රය එකපාරක් ලියාගන්න. පොදු කාර්යපිරිය අන්තර්ගහන අනුපාතය. පොදු කාර්යපිරිවැය අන්තර්ගහන අනුපාතය සමානයි ඉරෙන්ගුලට ඇස්සමේන්තුගත මුළු පොදු කාර්යය. ඇස්සමේන්තුගත මොකද පදනම යන්ත්‍රපෑනේ. යන්ත්‍රපෑ. මේක අපි දැන් සූත්‍ර එකමනේ නේද? ඒ නිසා මෙහෙම හදමු. 11 එකේ වෙනම හදමු මේ විදිහට ආදේශ කරලා. සූත්‍ර එකපාරක් ලියපුවම ඇතිනේ මේක හැටියට. 11 එකේ මෙහෙම හදාගන්න. 11 එකේ මෙන්න 2500 දහස් වලින් බලමු අයතරම දීලා තියෙනවානේ. 6 වෙනි ගැරපිල බලන්න. අතිරේක තොරතුරු 6 තියෙනවා. නිෂ්පාදන දෙපාර්තමේන්තුව වල පොදු කාර්යපිරිය යන්ත්‍රපෑ පදනම මත අන්තර්ගහණය කරනවා. 11 සහ නිමවුම් දෙපාර්තමේන්තුව වාර්ෂික ඇස්සමේන්තුගත යන්ත්‍රපෑ 11 එකේ තියෙන 50000 50 කියන්නේ හරියටම රුපියල් 5.25 50. මොන පැයකටද? යන්ත්‍රපෑයකට. යන්ත්‍රපෑයකට 11 අංශයේ අන්තර්ගහන අනුපාතය රුපියල් 50යි. නිමවුම් අංශයට යන්න. නිමවුම් අංශයට ආදේශ කරන්න ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය 1500යි. යන්ත්‍රපෑ ගාන 6 වෙනි අතිරේක තොරතුරෙන් ගන්න 60යි. 60 බෙදනවනේ. 6 වරක් 2 12යි 30ට 5යි නා ගන්නට එනවා. යන්ත්‍රපෑයකට. ඔන්න ඒ වගේ උත්තර එන්න ඕන විභාගෙදී පැහැදිලිවම. හරි? ඒ කියන්නේ විභාග ගණන් ඕනම එකක් බැලුවොත් එහෙම අපිට එක විභාග ගානකවත් මම දැක්කේ නෑ බෙදෙන්නේ නැතිනේ. 0.33 0.67 එහෙම ඒවා විභාජන මේ අන්තර්ගහන අනුපාතවල ඇවිල්ලා තිබුණ නැහැ මේ දක්වා. ඒ නිසා ඔය කට්ට ආවේ නැත්තම් මේ විදිහට කැපෙන්නේ නැති ඉලක්කම් එහෙම. එතකොට ඉතින් මැද හරිය වැරදි කියලා හිතන්න වෙනවා. හරිද? ඒකයි හේතුව. මේ වගේ පිළිවෙලට එන උත්තර තමයි දෙන්නේ ඉතින්. ඔය දැන් මේකටත් මම ලකුණු දෙන විදිහ කියන්නම්. අන්තර්ගහන අනුපාතවල සාමාන්‍ය ලකුණු 4ක් වැටෙනව නේද? මේ සැරේත් ඒ විදිහට ලකුණු දීලා තියෙනවා. මේක 2500 උඩට එන එකට 1යි යටට 1යි. මේකෙත් එහෙමයි. මේ දෙකට ඒතර ලකුණු 4ක්. අතර 14යි
දැනට ලකුණු 18ක් ඇවිල්ලා තියෙනවා. ඔව්. විශ්ලේෂණ පත්‍රිකාව තුළ ලියා ඇත්තන් ලකුණු දෙන්න. ආද විශ්ලේෂණ පත්‍රිකාව තුළ පරිපාලන අංශ වෙනම දැම්මොත් ලකුණු දෙන්න කියලා තියෙනවා මේ සැරේ. විශ්ලේෂණ පත්‍රිකාව තුළ ලියා නම් ලකුණු දෙන්න. ඒ කියන්නේ පරිපාලන පොදුකාර ටික විශ්ලේෂණ පත්‍රිකාව වෙනම තීරුවක් හැටියට වෙනම තීරුවක් හැටියට වනම් පරිපාලන අංශය කියලා පෙන්නුවත් ලකුණු දෙන්න කියලා කියනවා. ඒක වෙනම අහලා තියෙනවා. ඒක දාන්න අවශ්‍ය නැහැ. දැන් මේකෙත් හැබැයි අන්තර්ගහන අනුපාත වලට ලකුණු දීලා නැහැ අයිතම වෙනේවා ආවනම්. හරිද? වෙන උත්තර ආවේ නැත්තම් ලකුණු ඒක දීලා නැහැ. හැබැයි මේක දීලා තියෙන එකනේ. දැන් මේකට ලකුණ නැතත් මේ ලකුණ හම්බෙයි. අර උත්තර වැරදුනත් ළමයින්ටනේ. මේක දාගන්න පුළුවන්. එතකොට 4න් 2ක් හරි හම්බ වෙනවා. සූත්‍රය ලියලා පොඩ්ඩක් ආදේශ කරලා හරි තිබුණොන්නේ. එහෙම ලකුණු ගන්න බලන්න උපරිමනේ. උත්තර වැරදුනා කියලා ලකුණු එකක් වත් නැති කරගන්න නැතුව නේද? භාගයක් හරි ගන්න එක වටිනවනේ. ඒකයි. අයිලන ඔන්න තුන්වෙනි එකකින් අහනවා මුළු පරිපාලන පොදුකාර්ය පිරිවෙන්. පරිපාලන පොදුකාර්ය මේක 50 25 මතකයි. හරි පරිපාලන පොදුකාර්ය ටික පල්ලෙහාට හදලා පෙන්නන්න. පරිපාලන පොදුකාර්ය. පරිපාලන පොදුකාර්ය. එතන වක්‍ර වේතන වලින් නම් පටන් ගන්නෙ. වක්‍ර වේතන. ඒක දැන් අර විභාජන පත්‍රිකාවට නැතුව 250යි උත්තරේ හොඳයි. මේ විභාජන පත්‍රිකාව කොටසක් නැතුව වෙනම තීරුවක් හැටියට පෙන්නුවාට කමන්නේ. I was නේද අර ඒකට එකතු කරලා ද්විතීයික විභාජන වලට එහෙම ගන්න බෑ කියන එකයි මම ඉස්සලා කිව්වේ. හරි. එතකොට වක්‍ර වේතන 50යි. ඊළඟට අපිට ආවේ ගොඩනැගිලි කුලී අපි හදලා තියෙන ටික. ගොඩනැගිලි කුලී 120ක් ආවා නේද මතකයි? කාර්යාල උපකරණ ෂය තියෙනවා. කාර්යාල උපකරණ ෂය 30යි. ඊළඟ විදුලිය 50ක් අපිට ආවනේ. විදුලිය 50යි. එකතු වෙනවා 5 7 10 15 250යි. දහස් වලින් 250යි. පරිපාලන පොදුකාර්ය දහස් වලින් 250යි. ඔය ඔකට ලකුණු 3ක් වෙන් කරලා තියෙනවා. වක්‍ර වේතන ගන්නවට ලකුණක් දීලා නැහැ. මේකට 1යි මේකට 1යි මේකට 1යි. 14 18 21. ලකුණු 21ක් විතර තියෙනවා. 21ක්. දැන් අවසාන කොටස හදන්න. අවසාන කොටස ගන්න බලන්න. අවසාන කොටසේ අහනවා A භාණ්ඩයේ එක එක නිෂ්පාදන පිරිය B භාණ්ඩයේ එක එක විකුණුම් මිල. A භාණ්ඩයේ නිෂ්පාදන පිරිය හොයමු. A භාණ්ඩය. නිෂ්පාදන පිරිය අපි ඉස්සලම් ප්‍රාථමික පිරිය නම් පටන් ගමු. A භාණ්ඩයේ ප්‍රාථමික පිරිය දීලා තියෙනවා. ප්‍රාථමික පිරිය ඇවිල්ලා 225යි. මේක නිෂ්පාදන පොදුකාර්ය එකතු කරන්න තියෙන්නේ. නිෂ්පාදන පොදුකාර්ය. එකලස් අංශේ පැය දෙකක් හදන මේකනේ. එකලස් අංශේ පැය දෙකයි. පැයකට කීයද එකලස් අංශේ 25යි ආවෙනේ. රුපියල් 50යි. නිමෝම් අංශේ ඒ භාණ්ඩේ පැය 3ක් හදනවා. පැයකට අපිට ආවේ උඩ එකට 50යි ආවෙනේ. 50යි 25යිනේ. ඔව් 50යි 25යි. 50යි 25යි. පස්සරක් දෙක 100යි. 25 සරක් 75යි. මේක විතර දාන්නේ. ඒ භාණ්ඩේ එක එක නිෂ්පාදන පිරිවෙ මෙච්චරයිනේ. නිෂ්පාදන පිරිවෙ 3.4 රුපියල් 400. දහස් වලින්නේ. කොහොම දහස් වලින් තමයි යන්නේ. රුපියල් 400යි. රුපියල් 400යි. රුපියල් 400යි. ඔව් ඒකට ලකුණු 3ක් වෙන් කරලා තියෙනවා. ලකුණු 3ක්. ඒ ලකුණු 3 කොහොමද දෙන්නේ? මේ බලන්න ප්‍රාථමික පිරිය නිකන් ගත්තත් ලකුණක් දෙනවා. ප්‍රාථමික පිරිවැය දීලා තියෙන එකනේ. දීලා තියෙන එක මෙතෙන්ද වෙනම chart එකකට ගන්නවාට එක ලකුණක් දෙනවා. ඊළඟට 100ට එක ලකුණක් දෙනවා. 75ට එක ලකුණක් දෙනවා. එතකොට ලකුණු 3යි. තවත් 3ක් එකතු කරමු. 14 18 21 24 දැනට 24ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සැරේ වැඩි ලකුණු 28ක් දීලා තියෙන ගාන. 28ක් 40න් 28ක්. නේද? 40 28ක් මේ ගානට දීලා තියෙනවා.
ඊට අවසාන කොටස B භාණ්ඩයේ එක එක විකුණුම් මිල. දැන් B භාණ්ඩයට යන්න. මේකෙම හදාන්න ගිය හැකිනේ. B භාණ්ඩයේ ප්‍රාථමික පිරේ 310යි. බලන්නකෝ B භාණ්ඩයේ පොදුකාර ටික ගමු. එකලස් එකේ පැය 4ක් වැඩ කරනවා මේ භාණ්ඩය හදනවා රුපියල් 50ව 4ක් 200යි. නෙවොම් එකේ පැය 2ක් හදනවා 25න් 2ක් 50යි. නිෂ්පාදන පිරිව ඇවිල්ලා 60යි 560යි. දැන් විකුණුම් මිල මත තමයි ලාභය තියෙන්නේ. ලාභය විකුණුම් මිල. B භාණ්ඩේ. හරි. දැන් මං හෙව්වා නිෂ්පාදන පිරිව 560යි. ඒකේ විකුණුම් මිල මත ලාභය 20යි නේ. විකුණුම් මිල මත ලාභය. විකුණුම් මිල නෙවෙයි දාන්නේ පිරිවැයනේ. අවුල් ව්‍යාපාරවල උනත් ජංගම ගිණුමේ එකතු ඔය ජංගම ගිණුම් වල එකතුන් වලට ලකුණු දෙනවා. එකතු අනිවාර්යෙන් ගන්න ඕනේ ශේෂ කරන්න ඕනේ. අවුල් ව්‍යාපාරවල උනත් ජංගම ගිණුමේ එකතුව ගන්න ඕනේ. නැත්නම් ලකුණු ඔව් ඔව් අනිවාර්යෙන් එකතු ගන්න ඕනේ. තමන්ට ආපු ලාභ කොටස් දාලා මේ ශේෂ කරන්න. ලාභ කොටස් තමන්ට ආවේ මොකද්ද? ඒක දාලා බැලන්ස් කරපුවාම මේ ශේෂ වලට ලකුණු දෙනවා. වැරදුනත් ලකුණු හම්බ වෙනවා. දැන් මේක අපිට විකුණුම් මිල මත ලාභය හොයන්න බෑ. විකුණුම් මිල මත 20යි කියන්නේ 5න් 1යිනේ විකුණුම් මිල මතනේ 4න් 1යි පිරිවැය මතනේ. මේක ආපස්සට යන්නේ. පිරිවැයට 4න් 1ක්. මේක 4න් බෙදන්න. 1යි 140යි 6යි 10යි 6 7 700යි. නැත්නම් මෙහෙම ගන්න. විකුණුම් මිල මත ලාභය කියපුවා මෙහෙම ගන්න ඕනේ. විකුණුම් 100යි. විකුණන්නේ 100ට ලාභ තියෙනවා 100ට විකුණනකොට කීයක්ද 20ක්. දැන් පිරිවැය හොයාගන්න පුළුවන් නේද? පිරිවැය 80යි නේ කොහොමද? 100ට විකුණනකොට ඒ තුල 20ක ලාභයක් තියෙනවා නම් හදන්න ගිහලා තියෙනට වඩා අඩු ගාණක්. පිරිවැය රුපියල් 80යි. දැන් මෙහෙම චක්‍රයෙන් ගන්න බැයි නම් මෙහෙම ගන්න ඕනේ. එතන අපි ගා 560 තියෙනවා පිරිවැය. ඒ කියන්නේ 80 මේ. 80 මෙච්චරක් නම් ලාභය 20 කීයද? 4ෙන් බෙදුවේ ඒකනේ මේ. 4 ගන්න ගත්තේ. 140. එතන විකුණුම් මිල 700යි. නිෂ්පාදන පිරිය දැන් ලාභය සමානයි විකුණුම් මිල. ඔව් ඒකේ ලකුණු දීලා තියෙන විදිහත් මම කියන්නම්. මොන බලන්න ඒකෙත් ප්‍රාථමික පිරිවැය එළියට ගන්නවට එක ලකුණයි. දීලා තියෙන එක නිකන් B භාණ්ඩය කියලා හදන්න පටන් ගලා තිබ්බත් ලකුණු හම්බ වෙනවා. ඔය හැදුවේ නැත්තම් ඒ ලකුණුවක් නැති වෙනවා. නේද? නිකන් හිතන්නකො මේ හරියට හදාගන්න බැරි වුණා කියලා මේ ගාන අන්තිමට ගත්තා. නේද? වෙලාව ඉවරුණා. ඒතර අන්තිම තප්පරේ පව අපිට ලකුණු දෙක තුනක් එකතු කරගන්න පුළුවන්. දැන් මේ A භාණ්ඩේ B භාණ්ඩය දැන් දන්නවා විකුණුම් මිල හොයාගන්න පුළුවන්. ඒ වුණාට වෙලාව මදි. නිකන් ප්‍රාථමික පිරිය දෙකවත් දාලා තියන්න ලකුණු දෙකක් හම්බෙනවා. ලකුණු දෙකක් හම්බෙනවා. හරිද? ඒ දෙකෙන් ඔය කට්ටිය විශ්වවිද්‍යාලේ ගමන සමහරට තීරණය වෙන්නත් පුළුවන්. නේද? එක ලකුණත් විභාගය වැදගත් වෙනවා. එතකොට එකලස් එකට මේකේ 200ට එක ලකුණයි මේකට එක ලකුණයි. ලාභය වෙනට තවත් ලකුණයි. ඒකට ලකුණු 4යි. එක ලකුණු 4ක්ම වෙන් කරලා තියෙනවා. හරි. දැන් බලන්න එකතු කරලා කීයක් අපිට ලකුණු ඇවිල්ලාද කියලා. 14 18 21 24 28 ලකුණු 28ක්ම දීලා තියෙන්නේ 2020 ගානේ පොදුකාර විභාජන පත්‍රිකාවට. 2020 ලකුණු 20ක් 28ක් නේ ගානක් පොදුකාර විභාජන පත්‍රිකාවෙන් දීලා තියෙන්නේ. බලමු ඊළඟ කෑල්ල මොකක්ද තියෙන්නේ කියලා. කලින් අවුරුද්දේ නම් ආවේ මේ තොග මට්ටම් වලින් ඉතුරු ටිකනේ. දෙවෙනි ගානේ මේක අපි ඒක හැදුවානේ මතකද? දෙවෙනි එක තියලා තියෙන එකේ අනේ ඔව් ලකුණු 12ක් 12ට දීලා තියෙන්නේ මොකද්ද? කබඩා රෙජරේ. ලකුණු 12ක් කබඩා රෙජරේ. අර කලින් අපි ටියුට් එක හැදුවේ. කබඩා රෙජරේ 12යි මේකට 28යි 40. කබඩා රෙජරේ තියෙන්නේ 5-4 ක්‍රමයට හදන්න තියෙනවා. 5-4 ක්‍රමයට විකුණුම් පිරිය අහනවා. වැක් ක්‍රමයට විකුණුම් පිරිය අහනවා. ලකුණු 12ක්. ලකුණු 12. බලන්න ලේසියම 40 ගොඩ දා ගන්න පුළුවන් ගානක් මේක දෙවෙනි ප්‍රශ්නේ. හරි එතනින් අපි පොදුකාර්ය ටියුට් එක සම්පූර්ණයෙන් අවසන් කරා. ඒකේ අපි සියලුම අභ්‍යාස කතා කරා. දවස් දෙකක් කලින් අපි ඉගෙනුවා ඒක. අද තුන්වෙනි දවසට තමයි ටියුට් එක කරේ. හරි එහෙනම්.
අපි ඊළඟට කරනවා කිව්වේ පොදුකාර ටියුට් එක අවසන් කරලා ඔකට දීලා තියෙන ආදර්ශ විභාග 9 කියලා ටියුට් එකක් නේ. ආදර්ශ විභාග 4 ඉඳන් මම හිතලා දීලා තිබ්බනේ. 4 5 6 7 8 9 6 වෙනි එකනේ. සාමාන්‍ය එක සාමාන්‍ය ප්‍රශ්න 100ක් විතර තිබ්බන්නේ. ඒත් ඔක්කොම ගත්තොත් ප්‍රශ්න 600ක් විතර දෙන කෙටි ප්‍රශ්න. ප්‍රශ්න 600ක් විතරනේ. ඒකෙන් සරුත් කරානේ දෙකක් විතරනේ. ඒකට ටික ඔක්කොම මම කරා මම ඉතින් 4 ඉඳන් මම කරේනේ ගොඩක් ඒවා. හරි. ඉතින් අපි මේකේ 9 වෙනි එකත් අවසන් කරලා දවසක් වෙලාව තියෙනවා. මේකෙත් ප්‍රශ්න 100ක් තියෙනවා. දැන් මේක කරෙන් පස්සේ අපි ඊළඟට යනවා මේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර වලට. කියන්නේ එක එක පළාත් පේපර්ස් ටික එහෙම ඊළඟට සාකච්ඡා කරලා ඊළඟ දවසේ ඉඳන් දැන් අපි මේක පටන් ගමු. දැන් ටියුට් එක ඇතින් ළඟනේ. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙන්නේ මුලින්ම. හරි. දවල්ට කරන්නේ මේක තමයි. දවල්ට මේක ඉතුරු වෙන ටික කරමු අද. දැන් අපි 2 ඉඳලා 5 වෙනකන් හවස කරනවා. මේකෙ ඉතුරු ටික පුළුවන් තරම් දැන් මේක ඉවර කරගත්තු ගමන් අපිට ඊළඟට පුළුවන් ඊළඟ ප්‍රශ්න පත්‍ර ටික පටන් ගන්න. හරි. විභාගයේ තිබ්බත් නැතත් දැන් කට්ටිය සෑහෙන මට්ටමක් තියෙනවනේ. නේද? විභාගයේ නොවැම්බර් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. තියයි බොහෝ වෙලාවට නේ. එතකන් තියෙනකන් අපි පේපර්ස් ටික කතා කරන්න යන් ඉස්සරහට. බලන්න පළවෙනි ප්‍රශ්න 9 වෙනි එකේ ආදර්ශ විභාග 9 කියන එකේ 1. පහත දැක්වෙන කාර්යයන් අතරින් ගිණුම් කරන ක්‍රියාවලියේ කාර්යයක් නොවන්නේ. ඉතාලියේසි ප්‍රශ්නයක්. ඉතින් කොහොමත් පළවෙනි ප්‍රශ්නේ ඕනම ප්‍රශ්න පත්‍රයක පොඩි ප්‍රශ්නයක් දානවා ළමයි ඉතින් සතුටු වෙන්නත් එක්කලා නේද? දෙසැම්බර් වලනේ එක්සෑම්. එහෙම කිව්වද? දෙසැම්බර් කියලා නිශ්චිතව කීවද මම ඒක නම් දැක්කේ නෑ හැබැයි තාම. දෙසැම්බර් කියන්නේ ඉතින්. ඔව් නොවැම්බර්නේ තියන්න තිබ්බේ නේද? ඔව් කල් දැම්මත් ඉතින් පොඩි කාලයක් තමයි එහෙම වෙන්නේ ඉතින්. නොවැම්බර් දෙසැම්බර් කියන්නේ ඉතින් එක මාසෙනේ නේ. ඒක හරියටම දන්නේ නෑ මම. දැක්කේ නෑ ප්‍රවෘත්ති වලත් කියන. අර ගන්න. හරි පළවෙනි එක උත්තරේ පහත දැක්වෙන කාර්යයන් අතරින් ගිණුම් කරන ක්‍රියාවලියේ කාර්යයන් නොවන්නේ. වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, අර්ථකථනය, පුරෝකථනය. අංක 3නේ පුරෝකථනය කිරීම. ගිණුම් කරන කාර්යයන් හැටියට ගන්න පුළුවන් 1 2 4 5 ඔක්කොම ටිකනේ. පුරෝකථනය කිරීම කියන එක අසත්‍යයි. නොවන්නේ උත්තර අංක 3. 1ට 3. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2 බලන්න. සොජිත් විසින් ලකුණු කළ මිල රුපියල් ලක්ෂයක තොගයක් 10%ක වට්ටමට යවත්තු විමල්ගේ මිලටගෙන විමල්ගේ මිලට ගත්ත කියන්නේ ණයට අරන් තියෙන්නේ නමක් සඳහන් වෙලා තියෙනවා. ඉන් හරියඩක් ලකුණු කළ මිල 80ක 80000කට 10%ක වට්ටම අඩු කර විජිත්ව විකුණු වෙනවා. මෙව ගනුදෙනුවෙන් පසු සුජිත්ගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය වන්නේ. ඔව් කොයි උත්තරේද? 1 2 3 4. උත්තර 4යි ඒක තියෙන්නේ. ඔව් අද පොයට අද නැද්ද? මොන පේපර් එකද? එක කියලා උත්තරයක් දාන සමහර එක්කෙනෙක් තව එක්කෙනෙක් අහන මොන පේපර් එකද කියලා. ආදර්ශ විභාග 9. ආදර්ශ විභාග 9 කියන එක. හරි. දැන් මම ඔයකට එවන ලින්ක් එකේ ඔක්කොම විස්තර ටික දාලා තියෙනවා. හොඳට බලන්න ඒක. ලින්ක් එක විතරක් ටච් කරන්නේ නැතුව ඒකේ උඩ මාතෘකා ඔක්කොම දාලා තියෙනවා. ඒතර අද මම දාලා තිබ්බා රිවිෂන් නිබන්ධන අංක 20 ගානක් දාලා ඒකේ කරන්න තියෙන අභ්‍යාස ටිකයි මේකයි පටන් ගන්නවා කියන්නේ. හරි. ඒතර ඒක බලපුවාම ඒකට සූදානම් වෙන්න පුළුවන්. හරි නේද? අද මේක උත්තර 1 කියලා දැම්ම සමහර අය. සමීකරණ දාන්න. ප්‍රාග්ධනය ධන වගකීම් සමානයි වත්කම්. එතකොට සුජිත් විසින් ලකුණු කළ මිල 100ක් වූ තොගයක් 10%ක වට්ටමකට ගත්තා කියන්නේ 100 කියන්නේ 10නේ 90කට අනන්ත තියෙනවා. 90ක තොග ණයට ගන්නවා. පෙරද වට්ටම් ගිණුම් ගත කරන්නේ නැන්නේ. 90ක තොග ණයට ගන්නවා. ඒකල්ල. ඉන් හරියඩක් ලකුණු කළ මිල 80කට. ඉන් හරියඩක් කියන්නේ 45ක් විකුණනවලනේ. 45ක් විකුණනවා. ලකුණු කළ මිල 80ක් 10%ක වට්ටම අඩු කළා. ඒ කියන්නේ දැන් 80ට 10%ක් වෙනද වට්ටම අඩු කරපුවාම 8ක් අඩු වෙනවනේ 72කට විකුණන්නේ. කාටද විකුණන්නේ? ඉන් හරියඩක් ලකුණු කළ මිල 80කට 10%ක වට්ටම අඩු කර විජිත්ව විකුණනවා. ඒ කියන්නේ ණයට විකිණීම. ණය ගැති වැඩි වෙනවා 72ක්. මේකෙන් භාගයක් 72කට ණයට විකුණනවා. ලාභයක් තියෙනවනේ. බලන්න ලාභය කීයද කියලා.
72කින් 45ක් 12න් 5ක් 7යි 6න් 4ක් 2යි 27ක ලාභයක්වත් තියෙනවනේ 27ක ලාභයක් තියෙනවා. ඔය ටික සුළු කරා නම් උත්තරේ ගන්න පුළුවන්. ධන 27යි ධන 90යි මේ දෙක එකතු වෙලා මෙතන එන්න ඕනේ කොහොමද නේද? 7යි 9 11 117යි. 117යි. දැන් බලන්න හරි උත්තරේ මොකද්ද කියලා. වත්කම් 1,17,000ක් වැඩි වේ. හරි තියෙනවා. හිමිකම් 27000ක් වැඩි වේ. හරි එකක් තියෙනවා. වගකීම් 90,000ක් වැඩි. පළවෙනි උත්තරයේ මේ සිද්ධි ටික ඔක්කොම ඇතුළත් වෙනවානේ. ඒ නිසා අපිට දෙකට එක කියන උත්තරයට යන්න පුළුවන්. දෙකට එක. හරි මේක. තුන්වෙනි පිළිතුර. තුන්වෙනි එක මොකක්ද ආවේ? සිරිමල් විසින් ලක්ෂ 5ක ගැනුම් මිල වූ යන්ත්‍රයක් ලක්ෂ 5ක් ගැනුම් මිල වූ යන්ත්‍රයක් වැට් රහිත පිළට ගත් අතර ගෙනීමේ කුලී තීරු බදු සහ සවිකිරීම පිරිවැය රුපියල් ලක්ෂයක් වැය කර අත්පත් කරගත්තේ නම් යන්ත්‍රය මිලට ගැනීමට වැය වූ මුදලත් යන්ත්‍රයේ පිරිවැයත් වන්නේ. ඔව්. ඒ යන්ත්‍රය මිලට ගැනීමට ගෙව්වේ කීයක්ද? දැන් අපි වැට් එකත් එක්කනේ ගෙවන්නේ නේද? යන්ත්‍රහර වැට්හර මුදල් බැර. යන්ත්‍රහර වැට්හර මුදල් බැර. මුදලෙන් කීයක් ගෙවලා තියෙනවද එතකොට යන්ත්‍රය ගන්න? වැට් එක 115 බලන්න එකතු කරන්න එක 500ට 115 කියන්නේ 75යිනේ. එතන 575කට තමයි යන්ත්‍රය අරන් තියෙන්නේ. මුදල් ගෙවලා තියෙනවා අපි 575ක් වැට් එක සමග 575ක් ගෙවලා තියෙනවා. ඊළඟට තව අපි වැය කරලා තියෙන මේ සදා ගෙනීමේ කුඩේ තීරු ගාස්තු සවිකිරීම. මේකත් ගැනුම් වලට එකතු වෙනවා ඍජු වියදම් 100යි. එතන 675ක් තමයි යන්ත්‍රය ගැනීමට අපි ගෙවලා තියෙන්නේ. මුලින් අහන්නේ යන්ත්‍රය ගැනීමට ගෙවූ මුදලත් යන්ත්‍රයේ පිරිවැයත් නේ. යන්ත්‍රයේ පිරිවැය කීයද? යන්ත්‍රයේ පිරිවැය ගනිද්දී අපි යන්ත්‍ර ගිණුමට හර කරන්නේ වැට් එක නැතුව වෙනමනේ නේ. වැට් එක වැට් පාලන ගිණුම හරහා ගිණුම් ගත වෙන නිසා 500යි මෙතන 100ක් තියෙනවා 600යි. එහෙනම් මෙන්න මේ උත්තර දෙකනේ දෙන්න ඕනේ. යන්ත්‍ර මිලට ගැනීම සඳහා අපි ගෙවලා තියෙන 675ක් ඊළඟට යන්ත්‍රයේ පිරිවැය කියලා ගන්න වෙන්නේ 600යි. උත්තරේ 2. උත්තරේ 2. තුන්වෙනි උත්තරෙත් ඒකමයි තියෙන්නේ. 6,75,000යි ලක්ෂ 6යි. එහෙනම් තුන්වෙනි උත්තරේ අපි හදාගමු මේ විදිහට ඉලක්කම කපලා හදාගන්න. 6,75,000යි 6,75,000 කියලා දෙකටම දාගන්න. 6,75,000යි 6,75,000 දෙකටම මේක දාගන්න. එතන වෙනසක් තියෙනවා දෙවෙනි උත්තරේනේ. එහෙනම් අපි ගන්නවා තුන්වෙනි එකට 2 කියලා. තුන්වෙනි එකට 2. right ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4. සමන්ගේ ව්‍යාපාරයේ පැවති රුපියල් 50,000ක ණයගැතියෙකු විසින් තම සමස්ත ණය මුදල පීමට 45,000ක පමණක් ලබා දුන්නේ නම් මීට අදාළ මුදල් වට්ටම ගිණුම්ගත කරන සටහන එක ලේසියි නේද? 50,000ට 45,000ක් හම්බුණා කියන දුන් වට්ටම 5,000යි කියන්නේ. දුන් වට්ටම 5,000. දුන් වට්ටම කීයද? 5,000යි. එතන අපෙන් අහන්නේ දුන් වට්ටම් වල හර බැර මොකද්ද කියලා. තා පහසු ප්‍රශ්නයක්. දුන් වට්ටම් හර ණය ගැති පාලන බැරනේ. දුන් වට්ටම් හර 5,000යි. ණය ගැති පාලන බැර 5,000 කියන උත්තරයට යන්න. කීයද උත්තරේ? දුන් වට්ටම් හර ණය ගැති පාලන බැර කියලා තියෙන්නේ තුන්වෙනි උත්තරනේ. 4ට 3. 4ට තුන්වෙනි උත්තරයට යන්න පුළුවන්. 4ට 3. 4ට 3. ඊළඟ අපි යම් පස්වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්නාංක 5. ඩයනාගේ ව්‍යාපාරයේ 2020 12 31 දිනට පිළිල කරන ලද ශේෂ පෙරක්ෂමේ හර පැත්තේ 8,000ක ඌනතාවයක්. ශේෂ පෙරක්ෂමේ හර පැත්තේ 8,000ක ඌනතාවයක්. ඒ කියන්නේ අවිනිශ්චිත හර පැත්තෙන් ඉන්න ඕනේ. ඊට බලපාන වරද කුමක්ද කියලා අහනවා. විදුලි බිල ගෙවීම 4,000 මුදල් පොතෙන් එම ගිණුමට බැර කිරීම. ආයක හරි මුදල් පොතෙන් එම ගිණුමට බැර කරා කියන්නේ විදුලි ගාස්තුව ගිණුමට හර නෙවෙයි කරලා තියෙන්නේ බැරට දාලා තියෙන්නේ. විදුලිය බැරට දාලා තියෙන මෙහෙම 4,000. ඉතින් මේක වැරදිනේ. වැරද්ද නැති කරලා හරි එක ලියන්න වෙනවනේ. වැරද්ද නැති කළා විතරක් බෑ. වැරද්ද නැති කරොත් එතකොට මේක බිඳුවක් වෙනවා නගී. වැරද්ද නැති කළා හරි එක ලියපුවාම විදුලි ගාස්තු ගිණුමට 8,000ක් හර කරන්න ඕනේ. විදුලි ගාස්තු කොට 8,000ක් හර කරන්න ඕනේ. ඒතර විදුලිය හර 8,000යි අවිනිශ්චිත බැර 8,000යි. විදුලිය හර 8,000යි අවිනිශ්චිත බැර 8,000යි.
දැන් ශේෂ පරීක්ෂමේ හර පැත්තේ අඩුවන්න තියෙනවා කිව්වේ. ඊට ශේෂ පරීක්ෂමේ හර පැත්තේ අඩුවක් තිබ්බා කියන්නේ ඒක අවිනිශ්චිත මොන ශේෂයක්ද? හර ශේෂයක් ඔය විදිහට තිබිලා තියෙනවානේ. ශේෂ පරීක්ෂමේ 8000ක් හර පැත්තේ ශේෂයක් තිබිලා තියෙනවා. දැන් අපි මේ වැරද්ද නිවැරදි කරාට පස්සේ මොකද වෙන්නේ? විදුලිය හර අවිනිශ්චිත බැර. විදුලිය හර අවිනිශ්චිත බැර. මේක වැහිලා යනවානේ. විදුලිය හර අවිනිශ්චිත බැර කියලා දාපුවම මේක වැහිලා යනවා. හරි. එහෙනම් අපිට උත්තරේ ලියන්න පුළුවන්. දයනාගේ ව්‍යාපාරේ 2020 12 31 දිනට පිළිවෙල කරලාද ශේෂ පරීක්ෂමේ හර පැත්තේ 8000 ගුණතාවයක් ඇති වෙන බලපාන ලද වරද උත්තරාංක 1. හරි. අනිත් ඒවා නිකන් බලන්න පුළුවන්. රක්ෂණ ගාස්තු ගෙවීම පොත් වලින් මගේ හරිනවා කියන්නේ රක්ෂණ හර මුදල් බැර කියලා දෙකේම ලියන්න එපේ හර බැර. ගෙවල් කුලිය ගේම 8000 පොත්වල 800ක් ලෙස වාර්තා කරගෙන පොත්වල දෙකේම ගෙවල් කුලිය ගේමට 7600ක් හර කරලා මුදල් 7600ක් බැර කළ යුතුයි. ඊළඟට 4 පොලි ආදායමක් ලැබීම 4000 දෙවරක් ගිණුම්ගත කර. ඒතර පොලි ආදායම දෙවරක් ගිණුම්ගත කරා කියන්නේ මුදල් දෙපාරක් හර වෙලා තියෙනවා. පොලි ආදායම් දෙපාරක් බැර වෙලා තියෙනවානේ. ඒතර දෙකෙන්ම අඩු කරන්න එපේ. පොලි ආදායම් වලත් 4000ක් අඩු කරන්න ඕනේ. මුදල් වලත් 4000ක් අඩු කරන්න ඕනේ. ඒක අවිනිශ්චිත යන්නෙත් නැහැ. ආයෝජන ආදායමක් ලැබීම 8000 පොත් වලින් මගේ හැරීම. ඒකත් අපි හර බැර අලුතෙන් ලියන්න වෙනවා. අත්හැරීමේ දෝෂයක් හැටියට මුදල් හර ආයෝජන ආදායම් බැරනේ. ඒතර ඒක ඉන්නෙත් නැහැනේ. එහෙනම් මේවා උත්තර ලේසියෙන් තෝරා ගන්න පුළුවන් තියෙන්නේ. පළවෙනි උත්තරේ ගන්න පුළුවන් නේ. 5ට 1. ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6 තියෙනවා මේක අර විකිණීමේ ආපස්සෙන් පදනමද බලන්න. පේපර් එක ආයන පේපර් එක මොකද්ද කියන්නේ? ආදර්ශ විභාග 9. ආදර්ශ විභාග 9. නැද්ද ඒක නැතිලා ඉන්නවද ආදර්ශ විභාග 9? දැන් ඔය ගොඩක් කලින් දීලා තියෙනවා මම හිතන්නේ. ඒකයි මම අර ලින්ක් එක කලින් දාන්නේ. එතකොට ඒක බලලා ප්‍රශ්න පත්‍රය හොයාගෙන සම්බන්ධ වෙන්න. නේද? දැන් හවසත් මේක තමයි අපි ඉවරනකම් කරමු. මේකේ මැද හරිය ගොඩක් හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා. හැම එකම හොඳයි තමයි ඉතින් නේද? කිටි ප්‍රශ්න ගොඩක් ලැබෙන්න අමාරුයිනේ. ඒ නිසා අපි ටික කරමු. 6 වෙනි ප්‍රශ්නය සමිත්ගේ ව්‍යාපාරේ 2020 12 31 දිනට සුද්ධ ලාභය 250000යි. මේ ගණනය කළ පසු පහත මගහැරීම අනාවරණය විය. හරි. පේපරේ නැති අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න අපි PDF එකක් හරි දාන්න පුළුවන් මේවා තියෙනවා. ව්‍යාපාරේ දැන් සුද්ධ ලාභය තියෙනවා 250000ක්. ගණනය කළ පසු මගහැරීම අනාවරණය වුණා. බලන්න. ව්‍යාපාරේ කාලච්ඡේද තුළ විකිණීමේ හෝ ආපස්සීමේ පදනම මත බාර දෙන ලද විකුණුම් මිල 40000ක්. පිරිවැය 20000ක් කියලා වෙන වරහක සිදලා තියෙනවා. තොග විකුණුම් ලෙස ගිණුම්ගත කර ඇත. අපි දන්නවා විකිණීමේ හෝ ආපස්සෙන් පදනම මත යපු භාණ්ඩ නියමිතය වික්කොත් ඒක විකුණුමක් තමයි. නියමිතය විකුණලා නැත්නම් විකුණුම් වශයෙන් ලියුවොත් ඒක සම්පූර්ණ වැරදිනේ. උපලාදී සංකල්පයට පටහැනි අවස්ථාව. හරිද? මේවා විකුණුම් වශයෙන් ගිණුම්ගත කරලා ඕනේ. නමුත් මෙන් විකිණී ඇත්තේ 75ක ප්‍රමාණයක් පමණි. ව්‍යාපාරයේ 100%ම විකුණුම් වශයෙන් ලියලා. හැබැයි නියමිතය විකුණලා තියෙන 75ක්. ණයගැතෙන් 10%ක අඩමාන ණයවෙන් කිරීමකුත් කරන්නලු. ඉහත වැරදි නිවැරදි කළ පසු නිවැරදි සුද්ධ ලාභය කීයද කියලා අහන්න. දැන් විකිණීමේ ආපස්සෙන් පදනම ගැලපිලා මතකයි. අනිවාර්යයෙන්ම මතක තියෙන්න බෑ නේද? ඔව් දැනට සුද්ධ ලාභය තියෙනවා 250000. සුද්ධ ලාභය කෙටුම්පත් සුද්ධ ලාභය 250000ක් දීලා තියෙනවා. හරිද? දැන් මේකේ වැරද්ද මොකද්ද? පළවෙනි වැරද්ද තමයි විකිණීමේ ආපස්සෙන් පදනම මත යවලා තියෙන්නේ 40000ක විකුණුම් මිල බඩු. 40000ක විකුණුම් මිල ඉන්වොයිස් මිල 40000. මේකෙන් 4න් කීයක්ද? 3ක් නියමිතය විකුණලා. 4න් 3ක් නියමිතය විකුණලානේ. ඒ කියනවනේ. නමුත් මේ විකිණී ඇත්තේ 75 ප්‍රමාණයක් කියන්නේ 4න් 3ක්. 4 එකක් විකුණලා නැහැ. හැබැයි ව්‍යාපාරය තුල මේ සම්පූර්ණ ප්‍රමාණය විකුණුම් වශයෙන් ලිය වෙලා සම්පූර්ණ ප්‍රමාණය විකුණුම් වශයෙන් ලිය වෙලා. එහෙනම් මොකද කරන්නේ අපි? මේ 4 එකක් විකුණුම් වශයෙන් ලියලා තියෙන එක වැරදි. විකුණුම් නැති ටිකනේ. විකුණුම් හර වෙනවා ණයගැතිය බැර වෙනවා. විකුණුම් හර ණයගැතිය බැර. එහෙනම් විකුණුම් හර වුණා කියන්නේ ලාභය අඩු වෙන්න බලපාන. තේරුණාද? විකිණීමේ හෝ ආපස්සීමේ පදනම මත යවලා නියමිතය විකුණලා නැති ටික ගොත් ව්‍යාපාරේ පොත්වල විකුණුම් වශයෙන් ලියලා තියෙනවා. ඒ වැරද්ද අපි නැති කරේ. විකුණුම් හර ණයගැතිය බැර 10000. 4න් 3ක් නියමිතය විකුණලානේ. 4 එකක් තමයි විකුණලා නැත්තේනේ. ඒ ටික තමයි විකුණුම් වශයෙන් ලියලා
තියෙන වැරද්ද අපි නැති කරේ. විකුණුම් හර ණය ගැතියෝ බැර කියන. ආදායම අඩු වෙනවා, ලාභය අඩු වෙනවා. ඊළඟට දැන් මේ නියමිත ළඟ තියෙන තොගේ අපිට අයිතිනේ. අපේ තොගේ වැඩි වෙනවා කියන ලාභය වැඩි වෙන්න බලපානවානේ. දැන් අපි තොගේට එකතු කරන්නේ පිරිවැය. දැන් මේ 46ට විකුණුම් මිල නියම කරාට මේකේ පිරිවැය තිබිලා තියෙන්නේ 20000යිනේ. එතකොට මේකෙනොත් 4න් එකක් අපිට අයිති. 4න් 3ක් අපිට අයිති නෑ. ඒක විකුණලානේ. එතකොට 4ක් 5යි. 5000ක් අපේ තොගේට වැඩි වෙනවා කියන්නේ ලාභය 5000ක් වැඩි වෙයි. අගතොගේ වැඩි වීමත් සමග ව්‍යාපාර ලාභය වැඩි වෙනවා. නියමිතය ළඟ තිබ්බත් අපේ ලේඛනගත තොගයට මාර්ගස්ස තොගය කියලා ඒක එකතු කරන්න පුළුවන්. ඒ නිසා ලාභය වැඩි කරන්න. ආය ණයගැතියන් 10ක් ලෙස අඩමාන ණය වෙන් කළ යුතුය. ඔව් එතකොට දැන් අඩමාන ණය වෙන් කරනකොට දැන් ණයගැතිය මොකද වෙන්නේ? ණයගැතිය අඩු වෙනවනේ. දැන් විකිණීමේ අපසෙන් පදනම මත යවපුවා විකුණුම් හර ණයගැතිය බැරනේ. විකුණුම් හර ණයගැතිය බැර කියලා අපි ලාභයෙන් අඩු කරනවා. මේ ණයගැතියෙන් අඩු කරනවනේ. ඒතකොට ණයගැතියන්ගෙන් 10%ක් අඩමාන ණය වෙන් කරලා නම් ඒක මොකද කරන්න ඕනේ? දැන් මෙතන ණයගැතිය වෙනස් වුණේ 10000ක් නේ. විකුණුම් වලින් අඩු කරේ 10000, ණයගැතිය අඩු කරන්නේ 10000. ණයගැතිය අඩු කරන්නේ 10000. දැන් 10000ට 10%ක් කියන්නේ කීයද බලන්න? 10000ට 10% කියන්නේ 1000යිනේ. 1000. දැන් 1000ක් අපි අඩමාන ණය ඔස්සේ වෙන් කරපු එක අයින් කරන්න ඕනේ. අඩමාන ණය වෙන් කරපු එක අයින් කළා දාන එක වැරදියට වෙන් කළා තියෙන්නේ. දැන් ණයගැතිය අඩු වුණානේ. ඔකටත් එක්ක අඩමාන ණය වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා ලාභයෙන් අඩු වෙච්ච එක අඩමාන ණය ලාභයට එකතු කිරීමක් තමයි කරන්න වෙන්නේ. අඩමාන ණය එකතු කරන්න ලාභයට. එන හේතුව වැරදියට අඩු වීම. 246 උත්තරේනේ. හරි බලමු. එතකොට 240 හරි 246 246000. මෙන්න මේ විදිහට ගන්න අර අඩමාන ණය වශයෙන් ලියපු එක වැරද්ද නැති කරන්න ලාභයෙන් අඩු වෙච්ච එක ලාභයට එකතු කරන්න. ඔය විදිහට හදලා ගන්න උත්තරේ 4 තියෙනවා අපිටනේ. 246000 කින් උත්තරයට යන්න පුළුවන්. 6ට 4. ප්‍රශ්නාංක 7. වෙන් කළ තිබුණ කියලා කියන්නේ. එහෙනම් ඔව් ණයගැතියන් 10%ක් අඩමාන ලෙස වෙන් කළ යුතුය. ඔව් ණයගැතියන් 10%ක් අඩමාන ණය ලෙස වෙන් කළ යුතුය කියලා තියෙන්නේ නේද? ඔයතර වෙන් කර ඇත කියලා අපි ගමු. ඉතින් නැත්නම් ඒක දෙන්නත් අවශ්‍ය නැහැ නේ. ඒ කියන්නේ අලුතෙන් වෙන් කරනවා නම් අපි ණයගැතියෝ දන්නෙත් නැහැ නේ අතරමනේ. අඩු වුණා කියන කතාව විතරනේ දන්නේ. නේද? ඒතර අර කියන්න ඕනේ කොහොමත් මේ ප්‍රශ්න දෙනකොට දෙන්නෙත් ඒ විදිහට නෙමෙයි. පොඩ්ඩක් අඩුපාඩුක් තියෙනවා. ඉතින් ණයගැතියන් 10%ක් අඩමාන ලෙස වෙන් කළ යුතුය කියලා තියෙනවා. ඔය වෙන් කළ යුතුය කියන්නේ ඉතින් පරණ එකටත් එහෙම කරලා තියෙනවා. පරණ එකටත් කරලා තියෙනවා. මේක වෙනස් කරාට පස්සේ කරපු එක අඩු කරන එක තමයි කරන්න තියෙන්නේ. කරපු එක වැඩි කරන එක තියෙන්නේ. ලාභයෙන් අඩු වෙච්ච එක ලාභයට එකතු කරන එක තමයි තියෙන්නේ. 7 ව්‍යාපාර විසින් දිගු කාලින පාවිච්චි සඳහා ලිපිගොනු කවර මිලට ගැනීම. කාර්ල උපකරණ මිලට ගැනීමක් ලෙස ගිණුම්ගත කිරීම තුළින් උල්ලංඝනය වී ඇති සංකල්පය. ඕල් ලිපිගොනු කවර කියන්නේ පොඩි එකක් නේ ලිපි ද්‍රව්‍ය වියදමක් නේ. ඒක අපිට කාර්ල උපකරණ කියලා ස්ථාවරත්වම වශයෙන් ලියන්න බෑ. සාපේක්ෂ වටිනාකම අඩු එකක් නේ. විකිණීමේ හෝ ආපසීමේ පදනම ටිකක් පන්නන්න. ඔව් අපි ඒක කරමු. ඉතින් විකිණීමේ ආපසීම පදනම සරලව ඉතින් මම ඉස්සලා කිව්වේ. දැන් විකිණීමේ හෝ ආපසීමේ පදනම කියන්නේ නියෝජිතයෙක් කියන්නේ ප්‍රධාන විසින් නියෝජිතය හරහා භාණ්ඩ විකුණා ගැනීම නේද? ප්‍රධාන විසින් නියෝජිතය හරහා භාණ්ඩ විකුණා ගන්න. දැන් අපි මොකද කරන්නේ? පිරිවැයට ලාභයක් එකතු කරලා විකිණීමේ හෝ ආපසීම පදනම මත යවනවා. නේද? දැන් භාණ්ඩයක පිරිවැය හිතන්නකෝ 10000යි කියලා. පිරිවැය 10000. මේකට ලාභයක් එකතු කරලා තමයි අපි නියෝජිතයට යවන්නේ නේ. එතන මේ පිරිවැය දන ලාභයට කියනවා ඉන්වොයිස් බිල කියලා. මේක පිරිවැය, මේක ලාභය, මේකට කියන්නේ ඉන්වොයිස් බිල කියලා. ඉන්වොයිස් මිල නැත්නම් මේකට කියනවා විකුණුම් මිල කියලා නේ. විකුණුම් මිල. හරි. එතකොට දැන් ප්‍රධානය විසින් නියෝජිතයට යවනවා. දැන් නියෝජිතය මේක වික්කොත්නේ අපේ විකුණුම බාටපත් වෙන්නේ නේද? දැන් නියෝජිතය බඩු ටික වික්කේ නැත්නම් අපිට ආපස්සු එවනවා. අපි ඒක බාර ගන්න ඕනේ. නේද? නියෝජිතයට අපි කොමිෂන් එකක් ගෙවනවා ඒ සඳහානේ. එතකොට දැන් ව්‍යාපාරය කරන වැරද්ද තමයි මේ විකිණීමේ හෝ අපසෙන් පදනම මත යවන භාණ්ඩ යවන මොහොතේදීම සමාහලාට විකුණුම් වශයෙන් ගිණුම්ගත කරනවා. මෙන්න මේ විදිහට නේ. ණයගැති හර විකුණුම් බැර කියලා ගිණුම්ගත කරන්නේ. ණයගැති හර විකුණුම් බැර කියලා ගිණුම්ගත කරනවා. හරි. සමහරට මේක නියෝජිතය විකුණලත් නෑ තාම. අපි මේක වැරද්දක් කරලා තියෙන්නේ.
අපි සත්‍ය වශයෙන් විකුණුමක් සිදු වුණාට පස්සේ විතරක් නේ ගිණුම් ගත කරන්න වෙන්නේ. උපලබ්ධි සංකල්පෙනේ. අවදානම් ප්‍රතිලාභ ගනුදෙනු කරුවට මාරු වෙන්න ඕන. නැත්නම් අපිට විකුණුමක් වශයෙන් වාර්තා කරන්න බෑ. ණයට විකුණුමක් වුණත් ලියන්න පුළුවන් ඉන්වොයිස් ලැබුණ අවස්ථාව අපිට පුළුවන් විකුණුමක් වශයෙන් ලියන්න. නමුත් දැන් මෙතන විකිණීමේ අපසෙන් පදන මතය අවල නියුතය තම විකුණනද නැද්ද දන්නෙත් නැහැ. ව්‍යාපාර පොත්වල වැරදියට විකුණුමක් වශයෙන් ලියලා තියෙනවා. ඒතර මේක වැරදි සම්පූර්ණනේ. ඉස්සලාම් අපි කරන්නේ මේ වැරද්දක් අපි ව්‍යාපාරේ කරලා තියෙනවා නම් මේ වැරද්ද නැති කරන්න ඕන. වැරද්ද නැති කරන්න විකුණුම් බැල කරපේක විකුණුම් වලින් අඩු කරන්න විකුණුම් හර කරන්න ණයගැතිව හර කරපේක ණයගැතියන්ගෙන් නිවැරදි කරන්න බැර කරන්න. ඒතර විකුණුම් හර ණයගැති බැර කියන සටහනක් එනවා. විකුණුම් හර ණයගැති බැර කියන සටහනක් එනවා. ඒ කියන්නේ මේ දෙකෙන්ම අඩු වෙනවා කියන එකනේ. විකුණුම් වලින් සහ ණයගැතියන්ගෙන් දෙන්නගෙම දෙගොල්ලගෙම අඩු වෙන්න ඕනේ මේ 12000. දැන් ඔකදී තමයි තියෙන දෙන්නේ අපිට 100 ගාණක් විකුණලා තියෙනවානේ. එහෙම දුන්නොත් එහෙම. දැන් මේකෙන් 50%ක් නියුතය විකුණලා නම් අන්න එතකොට ගැටලුවක් නැහැ. ඒ 50 විකුණුම් වශයෙන් ලියන්න පුළුවන්. මේකෙන් 50%ක් දැනටමත් අලෙවි කළා නම් නියුතය. ඒක අපි විකුණුමක් වශයෙන් ලියුවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කොහොමත් විකුණුම් බැර ණයගැති විහාර වෙන්න ඕනේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් 50%ක් විකුණුම් වෙලාවට අපි 100ම විකුණුම් වශයෙන් ලියුවොත් අන්න අපේ වැරද්දක්. එතකොට තමයි අපි අර විකුණුම් නැති ටික විකුණුම් වශයෙන් ලියලා තියෙන වැරද්ද නැති කරන්න මේක නම් විකුණුම් වලින් සහ ණයගැතෙන් 6000 ගානේ අඩු කරන්න. ඒ 50%ක් විකුණන්නේ. දැන් කීයක්වත් විකුණලා නැතුව ව්‍යාපාරේ විකුණුම් වශයෙන් ලියලා තියෙනවා නම් විකුණුම් වලින් සහ ණයගැතියන්ගෙන් ආපසු මේ කාලය අවසන් වෙලා නැහැ. ඔව් එතකොට මේ විදිහට විකුණුම් වලින් සහ ණයගැතියන්ගෙන් අඩු කරන්න විකුණුම් වලින් සහ ණයගැතියන් අඩු කරන්න දැනටවත් විකුණුම් වශයෙන් ගිණුම් ගත කරලා තියෙනවා. ඊළඟට දැන් නියෝජිත මේ ටික විකුණලා නැත්තම් මේ භාණ්ඩ වල අයිතිය තියෙන අපිටනේ. භාණ්ඩ වල අයිතිය තියෙන අපිට ඒ නිසා අපේ තොගයට එකතු කරන්න ඕනේ. ඒතර තොගේ සාමාන්‍ය පෙන්නන්නේ පිරිවැයට නිසා අපේ තොගයට පිරිවැය තමයි එකතු කරන්න ඕනේ. දැන් භාගයක් අලෙවි කරලා තියෙනවනේ මේක දෙකෙන් බෙදන්න. ඒතර විකුණුම් භාගය කොහොමත් අපිට අයිති නෑනේ. ඊතුරු භාගය තමයි අපිට අයිති වෙන්නේ. නිසා අපේ තොගයට එකතු කරන්නේ 5000ක් තමයි මේ වගේ වෙලාවට එකතු කරන්නේ. භාගයක් විකුණන භාගයක් එකතු කරන්න. ඊතුරු භාගය විකුණුම් එක කොහොමත් අපේ තොගෙන් අයින් වෙන්න එපානේ. අන්න ඒ වගේ සරලව ගලපා ගැනීමක් තමයි එතන කරන්න තියෙන්නේ. අත ව්‍යාපාරය විසින් අපි කතා කරා මේ ලිපිගොනු කවර මිලදී ගැනීම කාර්යාල උපකරණ වලට ගත්ත එක වැරදිනේ. සාපේක්ෂ වැදගත් භාවයේ සංකල්පනේ. ඒක ලිපිගොනු කවර කියන්නේ ලිපිදා වියදමක් වශයෙන් ලාභ ප්‍රකාශයට අපිට වියදමක් හැටියට ගලපන්න පුළුවන් එකක් නේ. ඒක වත්කමට එකතු කරොත් ඒක වැරදි. උත්තරේ 5 කියලා ගන්න. ප්‍රමාණාත්මක භාවය නැත්තම් ඔකට අපි කියනවා සාපේක්ෂ වැදගත් භාවයේ සංකල්පය කියන්නේ ඒකමයි. 8 වෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 8 ව්‍යාපාර විසින් මූල්‍ය කල්බදු පදනම මත මිලදී ගන්නාද දේපල වත්කමක් ලෙස ගිණුම්ගත කළ හැකි යන්න හඟවන සංකල්පය. ඒක නම් ලේසිනේ. ගිණුම් කරන යථානුරූපී භාවයනේ. ඒ කියන්නේ නෛතික තත්ත්වයට වඩා ආර්ථික තත්ත්වය වැදගත් කියන එකනේ. අපි නඩත්තු කරනවා නම් ආරක්ෂා කරනවා නම් ඒක ප්‍රතිලාභ භුක්ති විඳිනවා නම් ව්‍යාපාරේ පොත්වල වත්කමක් වශයෙන් පෙන්වන්න පුළුවන්. ඒකට අපි කියනවා යථානුරූපී සංකල්පය නැත්නම් විෂයානුගත භාවය නේ. විෂයානුගත භාවය නැත්නම් යථානුරූපී සංකල්පය. නැත්නම් ගිණුම් කරන හරය කියලාත් අපි ඔබට කියනෝනේ. එසයි ඒකේ උත්තරේ 3 වෙනි එක කියලා අපිට ගන්න පුළුවන්. උත්තරාංග 3. 7 8. 8 වෙනි එකට ආවේ 3 වෙනි එක. 7 වෙනි එකට මොකද්ද? 4 5 වෙනි. හරි. 9 වෙනි ප්‍රශ්නට යන්. දැන් 9 වෙනි ප්‍රශ්නේ ගැළපිලි ගිණුම් ගත කිරීම පොඩි ප්‍රශ්නයක් නේ. පොඩි ගිණුමක් හදලා උත්තරේ ගන්න බලන්න. පෙර වැඩ ගිණුමක් හදන්න. සඳුන්ගේ ව්‍යාපාරය. සඳුන්ගේ ව්‍යාපාරය 2021 එක දෙන්න උපචිත ගෙවල් කුලි දෙකක් කියලා ගමුකෝ දහස්වනේ. 2020 12 කට ඉදිරියට ගෙවූ ගෙවල් කුලි 4යි. මාසික ගෙවල් කුලි වියදම 2යි නම් වර්ෂ තුල ගෙවූ ගෙවල් කුලිය. ගෙවූ ගෙවල් කුලිය. දැන් ගිය සැරේ ප්‍රශ්න පත්‍රයේත් මේ වාගේ ප්‍රශ්න ඔය ගැළපිලි ගිණුම් ගත කිරීම අහලා තිබුණා. මෙච්චර ලේසි නෑ ඒක. ටිකක් හිතන හදන්න තිබුණේ. ගෙවල් කුලිය කියලා ගිණුමක් හදන්නේ. ගෙවල් කුලිය. ඒතර උපචිත ගෙවල් කුලියේ මුලදී තියෙන ඒ කියන්නේ ආරම්භක බැරශේෂයක්නේ 2යි. 12:31 කට ඉදිරියට ගෙවුවා කියන්නේ මේ ගිණුම වහලා අවසාන හරශේෂයක් කරේ ඉදිරියට ගන්න 4යි. මේ අවසාන ඉදිරියට ගෙවීම අවසාන හරශේෂයනේ පාගේ ශේෂ ඊගේ ශේෂ කියලා ඉස්සරහට ගන්න. ඉස්සරහට ගන්න. ඊළඟට වර්ෂ මාසික ගෙවල් කුලියේ වියදම 2000යි. දැන් මෙතන මාසික ගෙවල් කුලිය කියපුවම කෙලින්ම අපිට ලාභ ප්‍රකාශ උපචිත පදනමේ අනේක හොයාගන්න පුළුවන් නේ. 2000 වැඩි කිරීම 12 කියන්නේ 24යි. 12 සරත් 2 24යි.
ඒතර වාර්ෂික කුලිය උපචිත පදනමෙන් ගත්තොත් 24ක් එනවනේ. ඒකත් දාලා අපෙන් අහන්නේ වර්ෂ තුල ගෙවූ කුලිය. මුදල් බැර කුලී හර. අන්න ඒක අහන්න. මුදල් බැර කුලී හර. මේ පැත්තම ඔක්කොම තියෙන්නේ. 4 8 10 3 එහෙනම් මුදලින් ගෙවලා තියෙන 30 30000. උත්තරේ 3නේ. උත්තරේ 3. 9ට 3 කියලා ගන්න පුළුවන්. 9ට 3 කියන උත්තරයට යන්න පුළුවන්. හරිනේ. ඊළඟට අපි යනවා ප්‍රශ්නාංක 10. ප්‍රශ්නාංක 10. ඔය එකේ කියනවා සුනිමල් ව්‍යාපාරයේ 2020 වර්ෂයට අදාළ පහත තොරතුරු දී ඇත. ණය හිමියන්ගේ වැඩවීම, ණය හිමියන්ට ගෙවීම, ලද වට්ටම් ආපසුය. ව්‍යාපාරයේ මුළු ගැනුම් වලින් 25ක් ණයට ගැනුම් නම් කාලච්ඡේද ගැනුම්. කාලච්ඡේද ගැනුම්. එතෙන් ණයට ගැනුම් ඉස්සලා අපි පාලන ගිණුම හරහා හොයාගෙන ඊට පස්සේ මුළු ගැනුම් වලට යන්න පුළුවන් නේ. ඉස්සලා ණය හිමි පාලන ගිණුමක් හදලා ණයට ගැනුම් ටික හොයාගන්න බලන්න. ණය හිමි පාලන ගිණුම හරහා ණයට ගැනුම් ටික වාර්තා කරගන්න හොයාගන්න. ණය හිමි පාලන. දැන් ණය හිමියාගේ වැඩිවීම 10යි. අපි මෙතන 100යි කියලා ගමු. අග 110යි කියලා ගමු. ඒක මොකක් උපකල්පනය කරත් කමන්නේ නැත්නම් ඉතින් කෙලින්ම ලේඛනයක් ආකාරයෙන් හදන්න වෙනවනේ. ගිණුමකින් හදනවා නම් මේ විදිහට ශේෂයක් දාගන්න එපේ. ණය හිමියාගේ වැඩිවීම 10ක් වැඩි වෙලා. එතන මුල 100ක් තිබ්බනම් අග 110ක් වෙලා ඔඩ 10ක් වැඩි වෙලා. ණය හිමියන්ට ගෙවීම 150යි. මුදල් බැර ණය හිමි පාලන හර 150යි. ලද වට්ටම් බැර ණය හිමි පාලන හර 15යි. ආපසියවුම් බැර ණය හිමි පාලන හරනේ. ආපසියවුම් බැර ණය හිමි පාලන හරේ හර බැර ටික ලියන්න. හරි. ලද වට්ටම් බැර ණය හිමි හර, මුදල් බැර ණය හිමි හර, ආපසියවුම් බැර ණය හිමි පාලන හර. ආපසියවුම් බැර ණය හිමි පාලන හර. මෙතනින් ණයට ගැනුම් ටික හොයාගන්න පුළුවන් නේ. 5යි 7යි 8යි 9යි 2යි 295යි කියන්නේ 195ක් ගැනුම්. දැන් මේක නෙවෙයි උත්තරේනේ. ඔව්. දැන් ව්‍යාපාරයේ මුළු ගැනුම් වලින් 125ක් ණයට ගැනුම් නා. දැන් මේ අපි හොයාගත්තේ ණයට ගැනුම්නේ. මුළු ගැනුම් වලින් මේක 25ක්. 195ක් කියන්නේ 25ක් මුළු ගැනුම් වලින්. 25 මෙච්චර නම් 100 කීයද? 25 මෙච්චර නම් 100 කීයද කියලා වෙනම හොයාගන්න වෙනවනේ. දැන් හොයන්න බලන්න නම් මුළු ගැනුම් කීයද කියලා. 25 සරක් 400ට. වැඩි කරන්න. 4 අප්පා 20යි 2ක් ඉතුරුයි 36යි 38යි 3ක් ඉතුරුයි 4යි 3යි 7යි 780යි. 780ක් එනවා මුළු ගැනුම්. උත්තරේ 5. පස්වෙනි පිළිතුර වඩා නිවැරදි 10ට. 10ට 5. ඒ ඔයාගේ හොයන්න දීලා තියෙන විභාගනේ. ණය හිමි පාලන ගිණුම හදලා ගැනුම් හොයාගෙන. දැන් මේක තව උත්තරයක් ඉස්සරහට අහනවා. නිසා 195 මේක දීලත් නේ. 125ක් ණයට ගැනුම් නම් මුළු ගැනුම් කීයද? 25 මෙච්චර නම් 100 කොච්චරද කියලා හොයන්න. රයිට් 11 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 11. සාරංගගේ ව්‍යාපාරයේ 2019 වර්ෂයට අදාළ පහත තොරතුරු දී ඇත. විකුණුම් ලක්ෂ 5ක් දීලා තියෙනවා. විකුණුම් ලක්ෂ 5යි. අමතර තොරතුරු. ව්‍යාපාරයේ කාලච්ඡය තුළ විකිණීමේ හෝ ආපස්සෙන් පදනම මත විකිණීමට බාර දෙන ලද ලක්ෂයක තොග ඉහත විකුණුම් වල ඇතුළත් අතර ඉන් දැනට විකිණී ඇත්තේ 80%යි. ඔව් ඒකෙත් 80%ක් නියෝජිතයා විකුණලා තියෙනවනේ. ඒතර ටික විකුණපු කතාවක් දීලා නැහැ. ඒක අපිට අයිති තොගයක් හැටියට ගන්න පුළුවන්. කාල පරිච්ඡේදය තුළ ගනුදෙනු කරුවන්ගේ ලද රුපියල් 30ක විකුණුම් අත්තිකාරම් මුදලක් විකුණුම් තුළ ඇතුළත්ය. මෙම ඉහත තොරතුරු අනුව සංශෝධිත විකුණුම් අගය කියලා. සංශෝධිත විකුණුම් අගය විතරයි අහන්නේ. ලාභෙ නෙවෙයි. බලන්න සංශෝධිත විකුණුම් අගය කියලා ඉස්සි. දැනට අපිට විකුණුම් දීලා තියෙන්නේ කීයක්ද? ලක්ෂ 5යි නේද? දැන් විකිණීමේ ආපස්සෙන් පදනම මත යවලා තියෙන තොගයක්. ඒකේ විකුණලා නැති තොගයකොත් විකුණුම් වශයෙන් ලියලා තියෙනවනේ. කීයක්ද? ව්‍යාපාරයේ කාලච්ඡය තුළ විකිණීමේ ආපස්සෙන් පදනම මත විකිණීමට බාර දෙන ලද ලක්ෂයක තොග ඉහත විකුණුම් තුළ ඇතුළත් අතර ඉන් 80%ක් විකිණලා. එතන 120ක් විකිණලා නැත්තේනේ. ඒක විකුණුම් වශයෙන් ලියලා නම් වැරදි මේකනේ. 20000ක් අයින් කරන්න. ආය කාල පරිච්ඡේද ගනුදෙනු කරුවන්ගේ ලද 30000ක විකුණුම් අත්තිකාරම් විකුණුම් තුල ඇතුළත්ය. අත්තිකාරමක් කියන තර වගකීමන්නේ විකුණන්න කලින් සල්ලි හම්බෙච්ච එක. ඒක විකුණුම් වශයෙන් තියෙනවනේ වැරද්දා. විකුණුම් හර අත්තිකාරම් බැර කියන්නේ විකුණුම් හර අත්තිකාරම් බැර.
විකුණුම් හර වුණා කියන්නේ විකුණුම් ආදායම අඩු කරන්න 30000. විකුණුම් හර අත්තිකාරම් බැර 50ක් අඩු වෙනවා 450000. අලුත් විකුණුම් 450000 පිළිතුර 2. පිළිතුර 2 කියලා ගන්න. පිළිතුර අංක 2. හරි. ඊළඟට අපි යනවා 12 වෙනි ප්‍රශ්නෙට. 12 පහත දැක්වෙන ප්‍රකාශන ලාභ අරුණ කර නොගත් ව්‍යාපාරට අදාළ වේ. ලාභ අරුණ කර නොගත් සංවිධාන ගාණක්. හරිද? සරල ප්‍රශ්නයක් අහන්නේ. ABC කියලා තුනක් තියෙනවා. පහත දැක්වෙන ප්‍රකාශන ලාභ අරුණ කර නොගත් ව්‍යාපාර හා අදාළ වේ. මොකක්ද ඒක ප්‍රශ්නේ අහන්නේ එතකොට? අදාළ වෙනේවා අපි දාමු නේද? මේ ව්‍යාපාරවල ප්‍රධාන ආදායම් මාර්ගයේ දායක මුදල්. හරිද වැරදිද? ඒක හරි. ලාභ අරුණ කර නොගත් සංවිධානයක ප්‍රධාන ආදායම් මාර්ගය සමාජික මුදල්, දායක මුදල් නේ. උත්තරේ 3 කියලා දාන්න බලමු. ඊළඟට මෙම ව්‍යාපාර හිමිකම සමුච්චිත අරමුදල ගිණුමෙන් නිරූපණය වේ. ඒකත් හරිනේ. සාමාන්‍ය ව්‍යාපාරික ප්‍රාග්ධනය ලාභ අරුණ කර නොගත් සංවිධානයක අපි හඳුන්වන්නේ සමුච්චිත අරමුදල කියලා. සමුච්චිත අරමුදල කියන එක හරි. මේ ව්‍යාපාරයේ මෙහෙම ප්‍රතිඵල ලාභය හෝ ලාභය නෑ. අතිරික්තව උණතාවේනේ. මේ ව්‍යාපාරවල මෙහෙම ප්‍රතිඵලයට කියන්නේ මෙහෙම ප්‍රතිඵලය කියන්නේ ප්‍රතිඵලයෙන් ලාභය පාඩුව කියන එකනේ. මේක අපි ලාභය පාඩුව හඳුන්වන්නේ අතිරික්තය හෝ උණතාවය වශයෙන් නේ. එසා ඒක ගන්න බෑ. AB උත්තරේ 3. මේකේ සත්‍ය ප්‍රකාශ තෝරන්න තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. උත්තරේ 3 කියලා ගන්න 12ට. හරි. 11ට අපිට ආවා 2. 12ට ආවා 3 නේ. රයිට් 13 14 ප්‍රශ්න දෙකක් තියෙනවා බලමු. හවුල් ව්‍යාපාර ආශ්‍රිත ප්‍රශ්න දෙකක්. 13 14 ප්‍රශ්න සඳහා තොරතුරු ඔබට දී ඇත. සදරුවන් සහ දිල්රුවන් ත්‍රේ දෙකේ නන් ටික යටින් හදාගන්න උත්තරේ 3 කියලා දාන්න බලමු. සදරුවන් සහ දිල්රුවන් 3-2 අනුපාතයට ගෙන ගිය හවුලේ 2020 වර්ෂයට අදාළ පිළිවෙල කර ජංගම ගිණුම් පහක් දැක්වේ. 4 කියලා දානවා. යාමත් දැන් පහත් තොරතුරුන හවුලේ කාලච්ඡේද සුද්ධ ලාභය. කාලච්ඡේද සුද්ධ ලාභය. ඔව් මේකේ මෙච්චරයි සරල දෙයක් තියෙන්නේ. ප්‍රාර්ථන පොලිය තියෙනවා. මේ විසර්ජන හර වෙන ටික ගන්නකො. ඒකල මෙතනින් ලාභය හොයාගන්න. ප්‍රාර්ථන පොලිය 50යි 40යි 90යි. විසර්ජන හර ජංගම බැර. මේක දෙපැත්තට හදාගන්න ඉරේසි. විසර්ජන හර ජංගම බැර. හවුල් වේතන තියෙනවා 24ක්. ඒකත් විසර්ජන හර ජංගම බැර. විසර්ජන හර ජංගම බැර. ලාභ කොටස් විසර්ජන හර ජංගම බැර එකතු කීයද? 30යි 20යි 50යි. ප්‍රාර්ථන පොලිය හවුල් වේතන ලාභ කොටස්. මේ ටික එකතුව තමයි ලාභය කියන්නේ. 4යි 9යි 11යි 16යි 164යි සුද්ධ ලාභය. විසර්ජනය කරන ලාභය 1,64,000 උත්තරේ 4 නේ. පිළිතුර 4 ගන්න. 13ට 4. 13ට 4. ඔය ඊළඟ 14ත් ඒ ප්‍රශ්නේම කොටසක්. 12 ආය පොඩ්ඩක් කියලා. 12 ඒකේ මේ සත්‍ය ප්‍රකාශ අපි ගත්තේ. ඒක ප්‍රශ්නේ පොඩි අඩුපාඩුවක් තියෙන. පහත දැක්වෙන ප්‍රකාශන ලාභ අරුණ කර නොගත් ව්‍යාපාරයකට අදාළ වේ. ඒකේ හරි මොනවද කියලා තමයි අහන්නේ. මේ ව්‍යාපාර ප්‍රධාන ආදායම් මාර්ගයේ දායක මුදල් කියන සමාජික මුදල්. සමාජික මුදල් තමයි ප්‍රධාන ආදායම් මාර්ග. ක්‍රීඩා සමිතියක, යෞවන සමාජයකනේ, මරණාධාර සමිතියකනේ. ඒ වගේ ප්‍රධාන ආදායම් මාර්ගයේ සමාජික මුදල් එක හරි. මේ ව්‍යාපාරවල හිමිකම සමුච්චිත අරමුදල් ගිණුමෙන් නියෝජනය. ඒකත් හරිනේ. නේද? සාමාන්‍ය ව්‍යාපාරයක අපි වත්කම් වලින් වගකීම් අඩු කරලා හොයන්නේ ප්‍රාර්ථනයනේ. ලාභ අරුණ කර නොගත් සංවිධානයක වත්කම් වලින් වගකීම් අඩු වෙලා අපි හොයන්නේ සමුච්චිත අරමුදලනේ. ගොඩක් අයගේ සල්ලි වල එකතුවකින් මේක සකස් වෙන්නේ. ඒසා කියන සමුච්චිත අරමුදල කියන. C එක වැරදි. මෙම ව්‍යාපාරවල මෙහෙයුම් ප්‍රතිඵලය ලාභය වලාභය. ඔව් මෙහෙයුම් ප්‍රතිඵලය සාමාන්‍ය ව්‍යාපාරික ලාභ පාඩු උනාට ලාභ අරුණ කර නොගත් සංවිධානයක මෙහෙයුම් ප්‍රතිඵලයට කියන්නේ අතිරික්තය හෝ උණතාවය කියලානේ. ආදාය වැඩි වියදම් අඩු නම් අතිරික්තයක්. වියදම් වැඩි නම් ආදායම් අඩු නම් උණතාවයක්. නිසා C අසත්‍යයි. ඒ සහ B සත්‍යය කියලා තමයි ගන්න තියෙන්නේ. ඒක සත්‍ය ප්‍රකාශ මොනවද කියලා දාගන්න ප්‍රශ්න. තුන්වෙනි උත්තරේ ගන්න නිසා 12ට. හරි. ඉතින් අපි කතා කරේ මේ ලාභය ගැන නේ හවුල් ව්‍යාපාර. ඒකේ අනිත් කොටස බලන්න. මෙම හවුලේ හවුල් ගිවිසුමක් නොමැති නම් මෙම හවුලේ හවුල් ගිවිසුමක් නොමැති නම් 20යි 20 12යි 31ට සඳරුවන්ගේ ජංගම ගිණුමේ ශේෂය. සඳරුවන් ඒක අර නන්දේ කොටින් හදාගන්න. සඳරුවන් දිල්රුවන්. මෙතන අමල් විමල් කියලා තියෙන්නේ. සඳරුවන් දිල්රුවන්. ඕකේ යන බලන්න ලාභය කී දෙන්නේ කියලා සඳරුවන් දිල්රුවන්. කීයද කොයි උත්තරේද? 14ට. ඒවද?
එතකොට දැන් හවුල් ගිවිසුමක් නැත්නම් උත්තරේ එකලු බලමු. හවුල් ගිවිසුමක් නැත්නම් ප්‍රාග්ධන පොලිය ගෙවන්නේ නැහැ. හවුල් වේතන ගෙවන්නෙත් නැහැ නේ. ඒ මොනවත් නැහැ. ප්‍රාග්ධන පොලිය දෙන්නත් බෑ 27 වෙනිව ගන්ති හවුල් වේතන ගෙවන්නත් බෑනේ. හරි එතකොට අපිට ආවිකේද 164 එන්නේ 164ම ලාභ කොටස් කියලා තමයි බෙදන්න වෙන්නේ. ඒත් බෙදන්නත් තියෙන්නේ සම සමෝනේ 82යි 82යි කියලා තමයි බෙදන්න තියෙන්නේ. තේරුණාද? දැන් අපිට හවුල් ගිවිසුමක් නැත්නම් ප්‍රාග්ධන පොලිය ගෙවන්න බෑ. හවුල් වේතන ගෙවන්න බෑ. ලාභ බෙදන්න වෙන්නේ සම සමෝනේ. හවුල් ගිවිසුමක් නැති අවස්ථාවල 27 වෙනි වගන්තියේ නිර්දේශ 90 අපි කටයුතු කරන්න එපේ නේද? නිර්දේශ 90 කටයුතු කරන්න ඕන. හරි. ඒ අනුව අපි දැන් බලමු මෙයාගේ අහන්නේ ජංගම ගිණුමේ කාගේද සදරුවන්ගේ පළවෙනි එක නෑනේ. ඒතර එයාගේ ජංගම ගිණුමේ ශේෂය තියෙනවා බැර ශේෂය 40. එයාට ලාභ කොටස් වලින් 82ක් එනවා. ආය මොනවත් එන්නේ නෑනේ ගැල්ලේ තියෙනවා එයාගේ 30ක් අඩු වෙලා. මේ ජංගම ගිණුම කියලා හිතන්න දෙපැත්තට මම හැදුවේ. හරි. මේ ආරම්භක ශේෂය 40. මේ ලාභ කොටස් වලින් එන ටික 164ම සමසම බෙදන්න ඕනේ. මොකද අනිත් ප්‍රාග්ධන පොලි හවුල විතර දෙන්නේ නැහැ. එතකොට කීයක් එනවද? 2.84 122කින් ගැණිලි ටික අඩු කරන්න. 122කින් ගැණිලි අඩු කරා 30ක් 2.9 හරි 92 හරි. 92 කියන්නේ එකනේ. ඔව් පළවෙනි උත්තරේ ගමු 15. 14ට පළවෙනි උත්තරේ ගන්න පුළුවන් අපිට 14ට 1. 14ට 1. ඊළඟ 15 වෙනි ප්‍රශ්න බලන්න ඒකත් හවුල් ව්‍යාපාර ආශ්‍රිතම ගැටලුවක් නේද මොකක්ද තියෙන්නේ සුනිල් අමල් 32 2 1 ගෙන ගිය හවුලේ 2020 12 31 දිනට ශේෂ පැවති ශේෂ පහත දී ඇත අමල්ගේ ප්‍රාර්ථන ගිණුමේ 400,000 වලින් ජංගම ගිණුමේ 50ක් බැර තියනවලු මෙදින මෙම හවුලේ අමල් විශ්‍රාම ගත් අතර එදිනට කීර්තිනාමය 50කට අගය කළ නමුත් ප්‍රාග්ධන ගිණුම් මගින් ගැලපූ පසු අමල්ට ගෙවිය යුතු බූදලය කීයද කියලා අහනවා. ඔව් අමල්ගේ එක විතරක් අපිට හදාගත්ත නම් ඇති ඉතින් මෙතනනේ. සුනිල් අමල් 30. සුනිල් අමල් 30. මේක ප්‍රාර්ථන කියලා අපි හිතමුකෝ. අමල්ගේ ප්‍රාර්ථනෙමේ ශේෂය තියෙනවා 400ක්. ශේෂ 400ක් තියෙනවා. අමල්ගේ ජංගම ගිණුමේ බැර ශේෂයක් තියෙනවා. ඒතර ජංගම ගිණුමේ බැර ශේෂය අපි මාරු කරන්නේ කොහොමද ප්‍රාර්ථන ගිණුමට? ජංගම ගිණුම හර කරලා ප්‍රාර්ථන බැර කරන්නේ. ජංගම ගිණුමෙන් මෙයාට එනවා 50ක් තව. ජංගම ගිණුමේ බැර ශේෂය එකපාර ප්‍රාර්ථනට මාරු කරන්න පුළුවන්. ජංගම හර ප්‍රාර්ථන බැර කියලා. ජංගම හර ප්‍රාර්ථන බැර ඊළඟට මෙදින හවුලෙන් අමල් විශ්‍රාම ගියා. එදිනට කීර්තිනම් 50කට අගය කළ අතර 50ට අගය කළ අතර 50ට අගය කළ අතර ප්‍රාර්ථන ගිණුමෙන් ගැලපීමට එක ගුණක්. ඒතර කීර්තිනාමය 50 බලන්න දහස් වලින් ගම මේක දහස් වලින් හැදුවේ. 50 පැරණි අනුපාත සටහන් කරනවානේ. ඒතර කීර්තිනා 20 20 එකක් එන්නේ නේ 20 20 10ක්. 2 2 1 අනුපාතෙන් නේද? 2 2 අනුපාතෙට බෙදපුවාම 50 පහෙන් බෙදන්න. එක් කොටසක් 10 ඒ කියන්නේ 10 දෙකක් 20යි 20යි 10යි. එතකොට මේ කීර්තිනාමයේ සටහන් කිරීම. දැන් කීර්තිනාම ලියාහරණයක ලියන්නත් ඕනේ නැහැ. දැන් කොහොමත් ඉතින් මෙයාට ලියාහරණයක ඉන්නේ නැහැ නේ. අනිත් දෙන්න ලියාහරණේ ඉන්න අයගෙන් නේද? නව අනුපාතයක් දීලත් නැද්ද මේක? දීලා නැත්නම් සමසම හරි බෙදන්න ඕනේ. එතකොට බෙදන්නට 150 මේ 50 25 ගානේ දාන්න පුළුවන් මෙයාට එන්නේ. ඔච්චර ඉතින් හදන්න තියෙන්නේ නේද? අහන්නේ මොකද්ද? මෙදින මෙම හවුල් ව්‍යාපාරෙන් අමල් විශ්‍රාම ගත්තට එදින කීර්තිනම් 50ට අගය කරන ප්‍රාර්ථන ගිණුම් මගින් ගැලපූ පසු අමල්ට ගෙවිය යුතු බූදලේ 470 නේ. එදින 450යි 470. එදින අපිට ණය ගිණුමට ඒක මාරු කරන්න පුළුවන්. ණය ගිණුමට 470ක් මාරු කළ හැකියි. හරි. එතකොට අපි 15 වෙනි උත්තරේ ගමු 2 කියලා. 15ට 2 කියලා ගන්න. හරි. එහෙනම් අපි එතනින් අවසන් කරමු දැන්ට. අභ්‍යාස 15ක් අපි කතා කරා. 16 ඉඳන් අපි හවස කතා කරමු. 2ට 2 ඉඳන් පුළුවන් නේ. 2 ඉඳලා 5 විතර වෙනකම්. ඒතකොට ටික සාකච්ඡා කරමු.